ඉස්සෙල්ලම කියන්න ඕනේ මේ ප්‍රසන්ටේෂන් එක මම ඉංග්‍රීසියෙන් තමයි ඉස්සෙල්ලම ටයිප් කරේ. මට අවශ්‍යතාවයක් තිබුණා මේක සිංහලෙන් ටයිප් කරන්න. මට හැබැයි සිංහල ටයිප් කරන්න ලොකු හැකියාවක් නැහැ. ඒ නිසා මම මේක Google එකට දාලා ට්‍රාන්ස්ලේට් කරා සිංහලට. නමුත් එතකොට ඔයගොල්ලෝ දන්නවා කරපු අය ඇති මෙතන ඒක 100%ක් හරියට එන්නේ නැහැ Google translation එක. නමුත් මට අවශ්‍යතාවය තිබුණේ මේක සිංහලෙන් කරන්න හින්දා මම මේක දැම්මා. මේ ඒ නිසා සමහර වෙලාවට සිංහල ටිකක් අපබ්‍රංශ වුණොත් අපි ඒක මේ සාකච්ඡා කරලා මම කතා කරන නිසා මට පුළුවන් ඒක පැහැදිලි කරන්න. ඒ නිසා අපි සිංහලෙන්ම මේක කරමු. වඩා හොඳයි අපේ රටේ භාෂාවෙන් සියලු දෙනාට මේකට සහභාගී වෙන්න පුළුවන්. හොඳයි. මම ඉස්සෙල්ලම ප්‍රසන්ටේෂන් එකක් කරනවා. ඒකේ මූලික බලාපොරොත්තුව තමයි අපේ රටේ මේ කොවිඩ් පටන් ගන්න ඉස්සෙල්ලා තිබිච්ච ආර්ථිකය මොකද්ද? කොවිඩ් පටන් ගත්තට පස්සේ තිබිච්ච ඇතිවෙච්ච තත්ත්වය මොකද්ද? ඊට පස්සේ කොවිඩ් පටන් ගත්තට පස්සේ මේ තියෙන මේකේ බලපෑම මත අපේ ආර්ථිකයට සහ ව්‍යාපාර වලට වෙලා තියෙන්නේ මොකද්ද? ඊට පස්සේ ඉදිරි ගමනේ අපි රට හැටියට මොනවාද කළ යුත්තේ කියන අදහස සහ ව්‍යාපාර කෙසේද ඒ සම්බන්ධයෙන් අලුත් විදියට කටයුතු කරන්න කියන එක තමයි මේකේ මූලිකම අදහස. ඒ අනුව තමයි මම මේ ප්‍රසන්ටේෂන් එක ලෑස්ති කරලා තියෙන්නේ. ඉතින් මම PowerPoint presentation එක run කරනවා. topic එක COVID-19 economic social impact and business outlook in Sri Lanka කියන පදනමයි අපේ කතාව. එතකොට ඔක්කොරි කේස් එකක් තියෙනවා. right. ඉස්සෙල්ලාම අපි ලංකාවේ ආර්ථික තත්ත්වය මේ කොවිඩ් තත්ත්වය ඇතිවීමට පෙර සිදු වූ තත්ත්වය ගැන කතා කරමු පොඩ්ඩක්. අපි ගත්තොත් ශ්‍රී ලංකාව අපි සියලු දෙනාම දන්නවා ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළදේශීය නිෂ්පාදනයේ ඇමරිකන් ඩොලර් 3882ක් තිබුණා කියලා තමයි 2009 සෙන්ට්‍රල් බැංක් රිපෝට් එක කියන්නේ. අපේ ජනගහනය 2019 වෙනකොට මිලියන 21.8ක්. මම හිතන්නේ දැන් මිලියන 22ක් වගේ වෙන්න 22ක් වෙලා ඇති. එතකොට ජන වර්ගයක් හැටියට අපි ගත්තොත් 175ක් සිංහල, 115ක් දමිළ, 109ක් මැලේ ජාතිකයන්, මුස්ලිම් ජාතිකයන් සහ 101ක් වෙනත් ජාතිකයන් ඉන්න රටක්. ජනගහනයෙන් 77.4%ක්ම ග්‍රාමීය ප්‍රදේශවල තමයි ජීවත් වෙන්නේ. 118ක් නාගරික, ඉතිරි කොටස වතු අංශේ ජීවත් වෙනවා. මේකත් මම ගත්තේ 2009 සෙන්ට්‍රල් බැංක් රිපෝට් එකේ. ඊට පස්සේ ප්‍රධාන ආගම් අපි දන්නවා 70%ක් බෞද්ධ ආගම, හින්දු ආගමට 13ක්, ඉස්ලාම් 9%ක් සහ ක්‍රිස්තියානි ආගම ඇතුළු අනිත් විශේෂයෙන් 7%ක් ඉන්නවා. එතකොට දළදේශීය නිෂ්පාදනය අපි ගත්තොත් දළදේශීය නිෂ්පාදනයෙන් 161ක් අපේ කර්මාන්තවල තියෙනවා. අපි ගමු රුපියල් 100යි කියලා අපේ දළදේශීය නිෂ්පාදනයේ ඒකෙන් 61ක් අපිට ලැබෙන්නේ සේවාවලින්. හරි, ඒ කියන්නේ এডুকেෂන්, ඉන්ෂුරන්ස්, බැංකින්, කොමියුනිකේෂන් ආදී නොඑක් සේවාවන්. එතකොට අපේ වෛද්‍ය සේවා, සෞඛ්‍ය සේවා ආදී දේවල් ගත්තාම ඒක තමයි වැඩිපුරම ප්‍රමාණය. ඒ අපි සේවා ආර්ථිකයක් අපේ රට. ඊට පස්සේ කර්මාන්ත වලින් 31ක්, කෘෂි කර්මාන්තයෙන් දායක වෙන්නේ 108ක්. නමුත් කෘෂි කර්මාන්තයෙන් 108ක් දායක වුණාට ලංකාවේ ජනගහනයෙන් 130ක් පමණ යැපෙන්නේ කෘෂි කර්මාන්තයෙන්. දායකත්වයේ 108යි මුදල්මය වශයෙන් අර රුපියල් 100 කියලා අපි ගත්තොත් නිෂ්පාදනයේ. නමුත් ජනතාවගෙන් 130ක් කෘෂි කර්මයේ නියැලී සිටිනවා. එතකොට 2009 අපේ සිවිල් යුද්ධය අවසන් වුණා. ඊට පස්සේ 2019 කාලය තුල ආර්ථිකයේ සාමාන්‍යයෙන් 5.3ක වගේ වර්ධනයක් පෙන්වුම් කරලා තියෙනවා. ඒ කියන්නේ සිවිල් යුද්ධයෙන් පස්සේ අපිට ලැබිච්ච බෙනිෆිට් එක. අපි ගොඩක් විවිධ ආකාරයේ ආර්ථික ක්‍රියාකාරකම් විශේෂයෙන්ම කොමියුනිකේෂන්, අනිත් පැත්තෙන් ටුවරිසම්, ඒ වගේම ඉන්ඩස්ට්‍රි එකේ ලොකු දියුණුවක් සාපේක්ෂව බලන විට සිද්ධ වුණා. ඊට පස්සේ පසුගිය වර්ෂය තුල ආර්ථිකයේ යම්කිසි මන්දගාමී ස්වරූපයක් දැක්වුවත් ග්‍රාමීය පදනම් කරගත් ආර්ථිකයේ සිට නිෂ්පාදන හා සේවා ආශ්‍රිතව වඩාත් නාගරීකරණය වූ ආර්ථික ක්‍රමයකට අපි හැරෙමින් පවතුනවා. ඒ කියන්නේ අපි දැන් අර ග්‍රාමීය මට්ටමින් මිදිලා ගොඩක් අය මේ urbanization කියලා අපි කියන ඉංග්‍රීසියෙන් අන්න ඒ පැත්තට පත් වෙච්ච, ඒ වගේම ආර්ථිකයේ සේවාවන් වලට වැඩි දායකත්වයක් ලැබෙන ආර්ථිකයකට තමයි අපි යොමු වෙමින් තියෙන්නේ. නමුත්
ඒ වුණාට අපේ ලංකාවේ සමත්ව දරිද්‍රතාවය කියන්නේ පවර්ටි කියන එක අතරම ගත්තොත් සාපේක්ෂව අඩු වෙලා කියලා පෙන්නනවා 4.1ක් 2019 දී. නමුත් මේක පොඩි මේ ප්‍රශ්න වලට භාජනය වෙච්ච දෙයක්. මොකද නොඑක් අය විවිධ විදියට මේක අර්ථකථනය කරනවා. මේක 4.1 වෙලා තියෙන්නේ සමහරවිට මේ සමෘද්ධි දීම නිසා කියලා. නමුත් ඒ අනුව බැලුවොත් ඒක අපි අයින් කරොත් සමහරවිට 23ක් 25ක් වගේ ඉන්නවා ඒ දරිද්‍රතා මට්ටමේ. දැන් මේක තමයි විශාලම ප්‍රශ්නේ. මේ අයට තමයි විශාල වශයෙන් ආර්ථික ප්‍රශ්නයක් ආවම බලපාන්නේ. මධ්‍යම රජයේ ණය දළදේශීය නිෂ්පාදිතයෙන් 90ක් වගේ තමයි තිබුණේ 2019 වෙනකොට. නමුත් දැන් ඒක ඉහළට ගිහිල්ලා අද කියනවා 100ක් කියලා. අපි ගත්තොත් ආණ්ඩුව ගත්ත ණය වලින් 50ක් විතර තිබුණේ දේශීය ණය, ඉතුරු 50 විදේශීය ණය. එතකොට මේක ට්‍රිලියන් ගාණක් තියෙනවා. මේ ෆිගර්ස් වලින් මම දාලා තිනවා. මේක ඔයගලන්ට බෙදලා දෙන්නම් පස්සේ. එතකොට ඔක්තෝබර් මාසයේදී අපිට තිබුණා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර ගෙවන්න. ඒක අපිට තිබුණා ඩොලර් බිලියනයක්. අපි කොහොම හරි මේක දැනට ගෙවලා ඉවරයි. හරි. ඒ නිසා තමයි අපේ අර තිබිච්ච රිසර්ව්ස් අඩු වුණේ. මොකද අපිට වැඩි ආදායමක් ලැබිලානේ මේ ගෙව්වේ. අපිට අපේ තිබිච්ච රිසර්ව්ස් වලින් ගෙව්වේ. මොකද අපිට ඒ තත්ත්වය වැදගත් වෙනවා. නැත්නම් අපි ණය නොගෙවූ රටක් බවට පත් වුණාම අපිට ආයෙත් ණයක් ලබා ගැනීමටත් අපිට වෙළඳපොලේ තියෙන තත්ත්වයක් බහින නිසා. අනිත් පැත්තෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් අපිට හැමදාම වියදම් වෙනවා තියෙන දේවල් ගොඩාක් තියෙනවා. අපේ රට නඩත්තු කර ගැනීම, ඒ වගේම අපේ ණයගත් ඒවට පොලි ආදී වශයෙන් දේවල් ගෙවන්න ගියාම අපිට අනිත් රටවල් හා සාපේක්ෂව බලන විට සෞඛ්‍යයට, අධ්‍යාපනයට, සමාජ ආරක්ෂණයට ආදියට විශාල මුදලක් වැය කරන්න අපිට සල්ලි තිබිලා නැහැ මේ කාලේ වෙනකොටත්. එතකොට කොවිඩ් වසංගතයට පෙර තිබූ පොදු ආර්ථික සමාජ ගැටලු මම වැඩි විස්තර සහිතව කියන්න යන්නේ නැහැ මේ වෙලාව ප්‍රශ්නේ නිසා. නමුත් මම සාරාංශව දක්වන්නම් අපි හිටිය තත්ත්වේ. අපේ තියෙන නොවිසුදුන දෙමළ ජනවාර්ග, දෙමළ සිංහල ජනවාර්ගයක ප්‍රශ්නයක්. ඒ වගේම මුස්ලිම් සිංහල ප්‍රශ්නිකුත් එක්තරා විදියකට මතුවෙමින් පවතිනවා අපේ රටේ තිබුණා. පෞල් වටිනාකම් වල පිරිහීමක් තියෙනවා අපේ රටේ සමාජමය වශයෙන්. ප්‍රජාතන්ත්‍රවාදය සහ නීති ආධිපත්‍ය පිළිබඳ ගැටලු තියෙනවා අපේ රටේ. අධිකරණ පද්ධතිය කෙරෙහි විශ්වාසය නැති වෙලා තියෙනවා. විශේෂයෙන්ම අධිකරණයේ විසින් දඬුවම් දුන්න අයව විවිධ පරිපාලන ශාස්ත්‍රයේ ඉන්න එක්සිකියුටිව් එකෙන් නිදහස් කරලා තිනවා ජනාධිපති සමාවන්වාදී දේවල් වලින්. ඒ වගේම මත්තු වදුර හැමදාම අපි දකිනවා විශාල වශයෙන් මත්කුඩු අල්ලනවා කියන්නේ ඒ අල්ලන ප්‍රමාණය තමයි අපි දකින්නේ බිලියන වලින්. නමුත් ඒ වගේම ප්‍රමාණයක් අපේ රටේ මේ යම්කිසි ක්‍රම මාර්ග වලින් ඇවිල්ලා පරිභෝජනය වෙනවා. ඒක විශාල ප්‍රශ්නයක්. සමාජ මාධ්‍ය සහ තොරතුරු තාක්ෂණයත් විශේෂ වශයෙන් බලපාලා තිනවා. සමාජ මාධ්‍ය විසින් ජනතාවගේ ජන සංඥානය වෙනස් කරලා තිනවා. අද නිවුස් බලනවට වඩා, අද පත්‍ර කියවනවට වඩා, පොත් කියවනවට වඩා මිනිසුන් පෙළඹිලා තියෙන සමාජ මාධ්‍ය දාලා වෙන කෙටි පණිවිඩ බලන්න කෙටි පුංචි දේවල්. ඒව වලින් ජනතාවගේ මනස වෙනස් කරන්න විශාල වශයෙන් හැකියාවක් වෙලා තිනවා. ඒකේ නෙගටිව් ඉෆෙක්ට්ස් ගොඩාක් තියෙනවා. ඒ වගේම පරිසර හායනය හා දූෂණය, පරිසර ප්‍රශ්නය අපේ රටේ තියෙනවා. ලෝකෙම තියෙන ප්‍රශ්නයක් අපේ රටේ තියෙනවා. වන සම්පත් වල අඩුවීම සහ වෙනත් අනිකුත් පරිසරයට සම්බන්ධ ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ආදායම් බෙදා හැරීමේ අසමනතාවයක් තියෙනවා. අපි ගිනි කෝඑෆිෂියන්ට් කියලා එකක් තියෙනවා. ඒක ගත්තාම අපේ විශාල පරතරයක් තියෙනවා අපේ ආදායම් බෙදී යෑම ජනතාව අතර. ඒතර මතු පිටින් පෙනෙන නිකන් සුපර්ෆිෂල් සෝෂල් වැලියුස් කියලා අපි කියනවා. මතු පිටින් පෙනෙන සමාජ වටිනාකම්, ඒවල් ගන්න එක, කාර් ගන්න එක, නිකන් තවන්ට පෙනුමට වැඩ කරන එක ආදී දේවල් ගොඩාක් අපේ රටේ අද තියෙනවා. මේවා මේ යථාර්ථවාදීව බැලුවම ඒවා ප්‍රශ්න. වයස්ගත වන ජනගහනයක් අපේ රටේ ඇති වෙනවා. මේ ටිකේ ඉඳන් දැන් ඉස්සරහට යනකොට අවුරුදු 50ට වැඩි වෙච්ච අය තවත් වෙනවා. මේක තවත් සමාජ ආර්ථික ප්‍රශ්න ඇති කරන දෙයක් අපි හරියට වැඩ කරේ නැත්නම්. ආබාධිතයන් වැඩි පිරිසක් ඉන්නවා මේ රටේ. නමුත් ඒ ගැන විශාල සැලකිල්ලක් නැහැ. නොසැලකිල්ලයි කියලා අපිට කියන්න පුළුවන්. මිත්‍යා විශ්වාස හා ව්‍යාජ විද්‍යාව. මිත්‍යා විශ්වාස අපේ දින අපේ නායකයොත් සමහරලාට විවිධ මිත්‍යා විශ්වාස මත කටයුතු කරනවා, ඡන්ද පවත්වනවා, එක දේවල් අරිනවා, වහනවා, නවත්තනවා. හැම දෙයක්ම අද ඒගොල්ලෝ කරන්නේ යම් මිත්‍යා විශ්වාස පදනම් කරගෙන. ඒ වගේම අපේ තියෙනවා සූඩෝ සයන්ස් කියලා ව්‍යාජ විද්‍යාව. සමහරලාට ආයුර්වේද හරි මොනවා හරි නියම හරි ක්‍රමයට ඒවා ටෙස්ට් කරන්නේ නැතුව පැහැදිලිව ඒවට විද්‍යාත්මක
පදනමකින් තොරව යම් දේවල් අපේ රටේ කරන්න යෑමෙන් අපි විවිධ ප්‍රශ්නවලට මුහුණ පාලා තිනවා. ඒකට හොඳ උදාහරණයක් අපේ ධම්මික පැණි. තොරතුරු තාක්ෂණ සාක්ෂරතාවය පිළිබඳව බෙදීමක් තියෙනවා. එතන ගැප් එකක් තියෙනවා. හරි. ඒ වගේම බුද්ධි ගලණයක් තියෙනවා. ගොඩාක් එඩියුකේටඩ් අය පිටරට යනවා. ඒ වගේම යම් ස්කිල්ස් තියෙන අය, කියන්නේ දක්ෂතාවයන් තියෙන අය පිටරට යනවා. අනිත් පැත්තෙන් අපි දැකලා තියෙනවා පිටරටට යනවා හොඳ මේ ව්‍යවසායකත්වයක් තියෙන, රිස්ක් එකක් ගන්න පුළුවන් අවදානම තියෙන අය. හරි. වෙන රටවල් වලට අවදානම අරන් යනවා. ඒ අවදානම අරන් යන අය හරි වැදගත් වෙන මොකද අවදානම් ගන්න අය තමයි ව්‍යාපාර පටන් ගන්න. ව්‍යාපාර පටන් ගැනීමට අපේ රටේ අපිට තියෙන ඕනේ සමාජයක්. මේ ව්‍යාපාර පටන් ගන්න පිරිස කොමියුනිටි එක අඩු වෙලා තියෙනවා. ඒ අයකින් වැඩි පිරිසක් පිටරටට යනවා. මේ වගේ ප්‍රශ්න රාශියක් තිබුණා අපේ රටේ. අපි සිංහලෙන් කියනවා නම් කොරේ පිට මරේ කියලා කියනවා නම් මේක තමයි කොරේ. පළවෙනි ප්‍රශ්නේ මේ තත්ත්වෙන් තමයි අපි හිටියේ. ඊට පස්සේ තමයි ඔන්න මේ ප්‍රශ්න ඔක්කොම තියෙද්දි තමයි අපිට අන්න අර කොවිඩ් ප්‍රශ්නේ එන්නේ. හරි. මෙම පසුබිම තුල 2020 කොවිඩ් අර්බුදය එනවා. මේක විශාල වශයෙන් අපිට බලපාන. පළවෙනි කොවිඩ් ආසාදීදී අපි 2020 ජනවාරි මාසයේ හඳුනා ගන්නවා. ඊට පස්සේ අපි පළවෙනි රැල්ල බොහොම පිළිවෙලට පරිපාලනය කරගන්න. නමුත් ඊට පස්සේ මේ දෙවනි, තුන්වන, හතරවන රැලි අපිට හරියට පරිපාලනය කරගන්න බැරි වෙනවා. මොකද ඒකේ තියෙන සංකූලතාවයේ සංකීර්ණත්වයේ අස්ථාවරත්වය නිසා. ඒ වගේම රජයේ ගත්ත යම් පියවරවල වල තියෙන අඩුපාඩු ආදී දේවල් ගොඩාක් මේකට බලපාලා තියෙනවා. අද වන විට මම හිතන්නේ අද මම බලනවා මේ පත්තරේ බලපුවම දැක්කා 4,80,000 දක්වා ඉක්මවලා තිනවා. අද වෙනකොට අපේ රටේ කවදා හරි කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය එකතු කරොත්. හරි. එයා ගොඩාක් සනීප වෙලා 90 ගාණක් විතර. නමුත් ෆිගර් එකක් හැටියට ගත්තොත් ඒක. ඒ වගේම මරණ අනුපාතය දැන් 11,000ට ආසන්න වෙලා තියෙනවා. හැබැයි වැඩි දෙනෙක් මිය ගිහිල්ලා තින්නේ වැඩි වයස. අපි ගැන පස්සේ කතා කරමු. හරි. වැඩි වයස. එතකොට මෑත කාලීන වර්ධනයන් අපි ගත්තොත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුණා. ඒ නිසා ව්‍යාපාර කටයුතු වලට හා සමාජ කටයුතු වලට බාධා පැමිණුණා. ඒ වගේම ගෝලීය ඉල්ලුම දුර්වල වුණා. මොකද හැම රටකටම මේක බලපෑවා, අපිට පමණක් නෙමෙයි. ඒ නිසා අපි ගෝලීය ඉල්ලුමට සප්ලයි කරපු අය ඉන්නවා. අපි කතා කරන්නේ ගෝලීයකරණය කියලා. අපි සම්බන්ධයි දැන් හැම රටකම අපි යම්කිසි භාණ්ඩ ගේනවා, නිෂ්පාදනය කරනවා, යවනවා. ඒකට ඒ රටවල් වලත් ප්‍රශ්න ඇති නිසා සමස්ත ලෝක හරි මේ ගෝලීයකරණ ආර්ථිකයේ මේ ධනවාදී නියෝ ලිබරල් ආර්ථිකයේ යම්කිසි බ්‍රේක් ගැනීමක් සිද්ධ වුණා. ඒ බ්‍රේක් එකේ පාරවල් අපිටත් හොඳටම දැනුණා. එතකොට 2019 අප්‍රේල් සහ සැප්තැම්බර් අතර සංචාරකයන් සඳහා ගුවන් තොටුපළවල් වැහුවා. ඊට පස්සේ නැවත වාරයක් අපිට වහන්න වුණා. ඒ වගේම සංචාරකයන් එන රටවල් වල ඒගොල්ලන්ටත් එන්න බැරි වෙච්ච නිසා ඒ සංචාරක කර්මාන්තයත් විශාල වශයෙන් එන හිටියා. ඊට පස්සේ රැකියා බලකායෙන් 70%ක් පමණ අවිධිමත් සේවකයන් විශේෂයෙන් රැකියා ඉන්නේ. එතකොට ඒ රැකියා ආරක්ෂාව හෝ වැටුප් සහිත නිවාඩු නොමැති බැවින් විශේෂ අවධානමකට ඒ අය ලක් වුණා. මොකද ඒ අයට පෙන්ෂන් නැහැ, ඒ අයට මුකුත් නැහැ. ඉතින් ඒ අය බොහෝ වෙලාවට වැඩ කරේ එක්ක කඩේක වැඩ කරා, එක්ක පේමන්ට් එකේ වැඩ කරා, එක්ක නැත්නම් ලේබරර්ස්ලා හැටියට වැඩ කරා. නොඑක ආකාරයේ අවිධිමත් රැකියා තිබුණා. හරි. මිලියන භාගයක වන සේවකයන් සිටින ඇඟලුම් කර්මාන්තයේ සැලකිය යුතු රැකියා කප්පාදු වීමක් සිද්ධ වුණා. මොකද මේ ඕඩර්ස් නැතිවීමත්, ෆැක්ටරිස් වලට ආපු ප්‍රශ්නත්, ඒවල වැඩ කරගන්නත් මුල් කාලේදී බැරි වෙච්ච නිසා පසු කාලේදී අපි ඒව දිනු කරගෙන වැඩ කරන්න පටන් අරන් තියෙනවා. කෘෂි කාර්මික නිෂ්පාදන වලට ලොකු බාධාවක් වුණේ නැහැ මම හිතන ආකාරයට. මොකද කෘෂි කර්මය කරන්න හැකියාව තිබුණා. මොකද ඒගොල්ලෝ කරන්නේ එළියේ. නමුත් කෘෂි කර්මයට අදාළව කරපු එක්ස්පෝර්ට් නිෂ්පාදන වලට ප්‍රශ්න ආවා. මොකද ඒවලට තියෙන ඉල්ලුම පිට රටින් ආපු ඉල්ලුම් තිබුණා. ඒ වගේම ප්‍රොසෙස් කරලා ලංකාවට විකිණීම පිළිබඳ ප්‍රශ්න මතුව වුණා. ඒ නිසා මේ පැත්තෙන් ඒකට ප්‍රශ්නයක් ඇති වුණා. එතකොට අපේ මිල උද්දමනය සාමාන්‍ය ඉලක්කම් දෙකක තියෙන. ඉතින් මේ දෙක ඒක තවදුරටත් ඒ ආකාරයෙන්ම ඉදිරියට යනවා. එතකොට රෙදි විලිහා ඇඟලුම් කර්මාන්තය ගත්තොත් ඔබ දන්නවා අපිට 2019 දී ඩොලර් බිලියන 5.9ක් හම්බෙලා තියෙනවා මේකෙන් ආදායම. ඒ කියන්නේ කොවිඩ් එන්නේ ඉස්සෙල්ලා. නමුත් කොවිඩ් ආපු මුල කාලේ 2020 ඒක මිලියන 1,400 දක්වා 400කින් අඩු වෙලා තියෙනවා. ඉතින් ඊටත් වඩා තියෙන ප්‍රශ්නේ තමයි දැන් අපේ ගැනුම්කාරයෝ කොහෙද ඉන්නේ? මේකත් ලෝක ආර්ථික මේ ගෝලීය ආර්ථික ක්‍රමයේම ප්‍රශ්නයක්. ඉතින් අපි අද ලෝකයේ සමග සම්බන්ධ වෙලා ඉන්නේ.
වෙන රටක ප්‍රශ්නයක් තියෙනවා නම් අපිටත් ඒ ප්‍රශ්නේ බලපාන ආර්ථික වශයෙන්. එතකොට අපේ භාණ්ඩ වැඩියෙන්ම ගත්තේ කවුද? රෙදිපිලිය ඇඟලුම් විශේෂයෙන් ගත්තොත් උදාහරණයක් වශයෙන් මම මේ කියන්නේ. හරි 145ක් අපිට ආවේ කොවිඩ් ආසාදිත රටවලින් තමයි මේ ඩිමාන්ඩ් එක ආවේ. ඇමරිකා එක්සත් ජනපදයේ තමයි වැඩිපුරම කොවිඩ් කාර්යෝ හිටියේ තාමත් ඉන්නේ. එතකොට එහෙන් අපිට 145ක් අපේ බයස්ලා හිටියේ. අනිත් පැත්තේ එක්සත් රාජධානි ඒගොල්ලන්ටත් විශාල වශයෙන් කොවිඩ් බලපෑවා. ඉතාලිය, ජර්මනිය මේ සියලු රටවල් වලට මේ කොවිඩ් බලපාපු නිසා අපිට අනිත් පැත්තෙන් අපිට වෙළඳපොළට සීමාවන් පැනුණා මේ නිරායාසයෙන්. මොකද එයාට ගන්න බෑ. ඒ මිනිස්සු පිටරට එළියට බහින්නේ නැත්නම් ඇඳුම් ඇඳගෙන යෑම පිළිබඳ ප්‍රශ්න එන්නේ නැහනේ. ඒ නිසා එතන මේ ප්‍රශ්නෙත් ආවා. ඊට පස්සේ අපේ ඉදිකිරීම් අංශයක් තිබ්බා. ඉදිකිරීම් අංශේ විශාල වශයෙන් කොන්ඩොමෝනියම් ප්‍රොපර්ටිස්, ඒ වගේම ගෙවල්, දොරවල්, නොඑක් දේවල් ඒවා බොහෝ වෙලාවට ප්‍රශ්න ආවා. ඒ වගේම රජයේ තිබිච්ච ප්‍රශ්න මත රජයේ ව්‍යාපෘති ගොඩක් රජයේ විසින් නතර කරා. ඒ නිසා ඒ වලට සම්බන්ධ වෙලා හිටපු මේ අයට ඇත්ත වශයෙන්ම ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න වුණා. ඒ වගේම රටේ තිබිච්ච ශ්‍රමය සංචලනය වීමේ තියෙන බාධාවන් එහෙම නැත්නම් අගුළු දැමීම ලොක්ඩවුන් නිසා ඒ අයට වැඩ කරගන්න බැරි වීම නිසා ඒගොල්ලන්ට ඒ දින වකවානු අනුව තමන්ගේ ඒ ව්‍යාපෘති නිම කරන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම ඒගොල්ලන්ට ලබාගත යුතු මුදල් ලබා ගන්න බැරි වෙලා තියෙනවා බොහෝ අයට. ඒ නිසා එතන ලොකු හිරවීමක් අපේ ඇති වෙලා තියෙනවා. ඊට පස්සේ පරිභෝජනය සීමා වුණා. මොකද ඇඳිරි නීතියත් එක්කම පරිභෝජනය සීමා වුණා. විශේෂයෙන්ම මධ්‍යම අසුළු ව්‍යාපාරවල මේක මොකක් හරි සති කීපයක් ඇතුළත ඇඳිරි නීති ඉවත් කරපු ගමන් බැලන්ස් වෙනවා. ආයෙත් ඇඳිරි නීතිය තියෙනකොට විශාල වශයෙන් හිර වෙනවා. හරි. ඒ වගේම අනිත් පැත්තෙන් අපි ගත්තොත් ගෙදර සිට වැඩ කිරීමේ සංකල්පය මේක බොහොම හොඳයි. අපිට ගෙදර ඉඳන් නමුත් ගෙදර ඉඳන් වැඩ කරනකොට නිෂ්පාදන ධාරිතාව අඩු වෙලා තියෙනවා. මොකද සමහර ඒවා ගෙදර ඉඳන් කරන්න බෑ. අපිට සිමෙන්ති නිෂ්පාදනය කරන්න බෑනේ ගෙදර ඉඳන්. හරි. අපිට ගාමන්ට්ස් ඇඳුම් පැළඳුම් නිෂ්පාදනය කරන්න බෑ ගෙදර ඉඳන් ඒවා ෆැක්ටරි වල වැඩ කරන්න. ඒ නිසා ධාරිතාවය ගොඩක් අඩු වෙලා තිනවා ප්‍රොඩක්ෂන්. සංචාරක කර්මාන්තය ගැන මම විශේෂයෙන් කියන්න ඕනේ නැහැ. සංචාරක කරන විශාල වශයෙන් අපිට මුදල් ගෙනාපු එකක්. අපි බිලියන 5ක් US ඩොලර් බිලියන 5කට වඩා වැඩි ආදායමක් 2009 වෙනකොට 2019 වෙනකොට ලැබපු මේ ශේෂ්ත්‍රය අපි ඊට බිලියන 7ක් 8ක් අපි බලාපොරොත්තු වුණා 2021. එතකොට ඒ වලින් තමයි අපි ණයතුරුස් අපිට ගෙවා ගන්න හැකියාව ලැබෙයි කියලා අපි හිතුවේ. නමුත් මේක සම්පූර්ණයෙන්ම කඩා වැටුණා මේ කොවිඩ් වසංගතය නිසා. අපේ රටේ ඇති වෙච්ච ප්‍රශ්න ඒ සංචාරකයන් අපේ රටවල් වලට එවන රටවල් වල ඇති වූ ප්‍රශ්න නිසා ඒ ආදායම ශූන්‍ය මට්ටමටපත් වුණා. සමහර හෝටල් විසයිලෙන් විශාස වශයෙන් ගත්තොත් පොඩි හෝටල් ගොඩාක් තිබුණා අපි. හරි. පුංචි ගෙස්ට් හවුසස් තිබුණා, හෝම් ස්ටේ තිබුණා. ඒ වගේම ලොකු 5 stars 3 stars එක වර්ගවල හෝටල් තිබුණේ. හැම එකකටම බලපෑව ගොඩාක් දේවල් දැනට తాවකාලිකව පහලා තිනවා. සමහර හෝටල් නම් මේ කොවිඩ් පේෂන්ට්ස් ලා බලා ගන්න හෝටල් බවට පත් වෙලා තියෙනවා. නමුත් ඒකේ ඒගොල්ලන්ගේ මූලික වියදම කවර් කරගන්නවත් ලැබෙනවද කියන එක ගැන අපි අධ්‍යයනයක් කරන්න ඕන. ඒක ඒගොල්ලන්ට ලාභ ලබන ක්‍රියාවලියක් නෙමෙයි. ඊට පස්සේ විශේෂයෙන්ම අපි සැලකිය යුතු දෙයක් තමයි ආදායම් බදු තත්ත්වයට මොකද වුනේ කියලා. බදු නීතිවල සංශෝධනයකුත් සිද්ධ වුණා මේ කොවිඩ් එන්න කාලෙම. හරි. ඒක කොවිඩ් එනවයි කියලා හිතාගෙන නෙමෙයි, ඒක සංශෝධනයක්. එතකොට වසංගතයේ සැබෑ බලපෑම මුල්‍ය වර්ෂයේ අවසානයේ දක්නට ලැබුණා. බදු ආදායම 2018-19ට සාපේක්ෂව 2019-2020 දී බිලියන 516කින් අඩු. හරි. සෙන්ට්‍රල් බැංක් රිපෝට්ස්. බිලියන මියන්න නෙමෙයි බියන්. හරි. රුපියල් බිලියන. බදු ආදායම පහත වැටීම දැන් 2020-21 වර්ෂයේ බලපානවා 21-22 වර්ෂයටත් යනවා මේක. මොකද තාම ඒ බදු ක්‍රමයේ වෙනස් වීම සිදු වුණා. බදු අය කර ගැනීමේ වෙනස් වීම සිදු වුණා. අපි ගත්තොත් උදාහරණයක් වශයෙන් මේක ගොඩක් කතා කරන්න පුළුවන් දෙයක්. වෙලාව වැඩි නිසා මම වෙලාවේ ප්‍රශ්න නිසා බදු නිදහස් කිරීම ඉස්සර තිබුණේ බදු නිදහස් ආදායම සාමාන්‍ය පුද්ගලයෙකුට. දැන් මම ආදායමක් ලැබු කෙනෙක් හැටියට මට ලක්ෂ 6ක නිදහසක් තිබුණා. ඒකට බදු ගෙවන්න ඕනේ නැහැ. නමුත් මේ අවුරුද්දේ ඉඳන් අපි බදු ගෙවන්න ඕනේ ලක්ෂ 30ක ආදායමක් ලබනවා නම් විතරයි.
ලක්ෂ 30කට වඩා ඒ කියන්නේ මාසෙකට ලක්ෂ 2කමාරක් ලබන අය තමයි ආදායම් බදු වලට යටත් වෙන්නේ. ඉතින් ඒක ඒ නිසා ඒ ආදායම් බදු වලින් ආදායම් බදු බ්‍රැකට් එකේ හිටපු ගොඩක් අය මේකෙන් ගැලවිලා ගියා. ඉතින් ආණ්ඩුවට විශාල ප්‍රශ්නයක් එතනත් මතුවුණා. මොකද ඉස්සර ලැබපු ආදායම ඒ අයගෙන් ගන්න බැරි නිසා. ඒ වගේම තවත් නොඑක් දීමනා දීලා දිනවා අධ්‍යාපන වියදම්. ඒ වගේම සමහර වෙලාවට අපි ප්‍රයිවට්ලි හොස්පිටල් එකට ගිහිල්ලා යම් දේවල් කරගත්තා. ඒවත් අඩු කරගන්න ඉඩ දීලා තිනවා. සාමාන්‍යයෙන් පෞද්ගලික වෛද්‍ය වියදම් සඳහා 7,50,000. ඒතකොට 37 ලක්ෂයක් දක්වාවත් ගෙවන්න ඕනේ නෑ යම් කිසි කෙනෙකුට අසනීපකම් තිබුණා නම්. ඒ වගේම ළමයින්ගේ අධ්‍යාපනයේ නොඑක් පහසුකම් සපයලා තිබුණා. ඒකෙන් රජයේ සමහරලාට බලාපොරොත්තු වෙන්න ඇති. එහෙම සහන දුන්නාම මිනිස්සුන් පරිභෝජනය කරනවට වඩා යම් දේවල් වල ඉන්වෙස්ට් කරයි කියලා සේවිංග්ස් කරයි ඉන්වෙස්ට් කරයි ඒ සේවිංග්ස් නැවත වරක් ඉන්වෙස්ට්මන්ට්ස් බවට පත් වෙලා ඒවා වලින් යම්කිසි ආර්ථිකයක් දියුණු වෙයි රැකියා ජනනය වෙයි කියලා. නමුත් එවැනි තත්වයක් අද අපි දකින්නේ නැහැ. ඒ බලාපොරොත්තු සුන් වෙලා ගිහිල්ලා කියලා අපිට පේනවා. වාහන ආනයනය බද්ද මේක විශේෂයෙන්ම කතා කරන්නේ වාහන අපේ ඩොලර් හිඟේ මත අපි වාහන ආනයනය කිරීම නතර කරා පෞද්ගලික වාහන. සාමාන්‍යයෙන් වාහනයකට සාමාන්‍යයෙන් විවිධ ගණේ බදු වර්ග වැටුණා. අපි ඇවරේජ් එකක් හැටියට ගත්තොත් 300ක් විතර බදු වැටුණා. එතකොට අපි රුපියල් ඩොලර් 5000කට අපි ගෙනාවා නම් වාහනයක් ඒ ඩොලර් 5000ට සමානව ඩොලර් 15000ක වගේ රුපියල් වලින් බද්දක් ගෙවන්න ඕන. ඒ කියන්නේ 3 ගුණයක් වගේ බද්දක්. මේ බදාවේ රුපියල් වලින් වාහනේ ආනයනය කරනකොට ඒ බද්ද සම්පූර්ණයෙන්ම වගේ නැති වුණා. ඇයි? පෞද්ගලික වාහන ගෙනීම නැති වුණා. මම හිතන්නේ ඒකෙන් බිලියන 50ක් 60ක් වගේ ප්‍රමාණයක් මේ වාහන බද්දෙන් නැති වුණා. මේකත් ආණ්ඩුවේ ආදායමට විශාල වශයෙන් බලපෑවා. අපිට ඩොලර් හිඟේ නිසා වාහන ගේන්න බැරි වුණා. වාහන ගේන්න නැති නිසා අපිට බදු ආය කරන්න. අනිත් එක මේ බදු වෙනකොට ගොඩාක් මේ කළු සල්ලි මිනිස්සුන්ගේ අතේ තිබිච්ච ඒවත් බදු හටියට ලබා ගන්න ක්‍රමයක් තමයි මේ වාහන ආනයනය කිරීම. ඒ වාහන ආනයනය කිරීමේදී බද්ද නැතිවීමත් රජයට විශාල ආදායම නැතිවීමක් බවට පත් වුණා. ඊට පස්සේ මේ ප්‍රශ්න යටතේ මේ ප්‍රශ්න තියෙනකොට අපිට ලොකු වියදමක් අනිත් පැත්තට වැඩි වෙනවා. සෞඛ්‍ය පහසුකම් අපිට විශාල වශයෙන් කොවිඩ් වෙනුවෙන් වියදම් කරන්න සිදු වුණා. එක ටෙස්ට් එකකට මම හිතන්නේ PCR ටෙස්ට් එකකට ආණ්ඩුව ගේ වියහිදම් බැලුවොත් මම හිතන්නේ රුපියල් 5000කට වැඩි වෙනවා. හරි. ඒ වගේම වෙනත් පහසුකම් සපයන්න උනා, වෙන ස්පිරිතාල හදන්න උනා, දොස්තරලා විවිධ පහසුකම් එයාට දෙන්න අවශ්‍ය වුණා, විවිධ බෙහෙත් වර්ග ගේන්න උනා. මේ සියලු දේ ආණ්ඩුවෙන් කරේ නිකන්. ඒ නිසා ආණ්ඩුවට විශාල වියදමක් ඒ සඳහා දරන්න උනා. ආදායම දුර්වල වෙලා පහත වැටිලා තිබිච්ච අවස්ථාව. අත්‍යවශ්‍ය ආහාර වලට සහන දෙන්න සිද්ධ වුණා මිනිස්සුන්ට. මිනිස්සුන්ගේ සම්බන්ධකම් වැඩි කරන්නේ සමාජ ජාල. එතකොට ඒ විශේෂයෙන්ම අඩු ආදායම් ලාභීන්ට අපිට දෙන්න උනා සහන පැකේජ්. ඒ වලටත් ආණ්ඩුවෙන් විශාල වියදම් කරන්න සිද්ධ වුණා. මේවා අමතර වියදම් සාමාන්‍යයෙන් නොවන වියදම්. බදු ආදායම පරතරය දැන් ලොකු වුණා. දැන් ආදායම අඩු වෙලා වියදම වැඩි වෙලා. ඒ නිසා ආණ්ඩුවට ලොකු ප්‍රශ්නයක් මතුවුණා කොහොමද මේ සල්ලි හොයාගන්නේ කියලා. එසකොට අපි ගත්තොත් 2019 සිට 2021 ජූලි දක්වා, ඒ කියන්නේ මේ අවුරුද්දේ ජූලි දක්වා මහ බැංකුවෙන් බිලියන 3200ක් හරි අපේ රජය මුදල් ලබාගෙන තියෙනවා. සාමාන්‍ය භාෂාවෙන් මේකට කියන්නේ මුදල් මුද්‍රණය කිරීම, මුදල් print කිරීම කියලා. මුදල් අච්චු ගැසීම කියලා සාමාන්‍යයෙන් අපි කියනවා. මුදල් අච්චු ගහලා ගත්තා. මොකද ආදායමක් නැහැනේ එන්නේ. හරි. ඒ නිසා මුදල් අච්චු ගහලා ඒ වියදම් කරා. මේක වෙළඳ පොලේ ඇති මුදල් තොගය වැඩි කිරීමට දායක වුණා. මුදල් තොගය වැඩි වුණා විශාල වශයෙන්. නමුත් භාණ්ඩ හා සේවා විශාල වශයෙන් වැඩි වුණේ නැහැ. ඒ නිසා විශාල මුදල් ප්‍රමාණයක් අර තිබිච්ච භාණ්ඩ හා සේවා තොගය හරහා එල්ලෝගෙන යනකොට අනිවාර්යයෙන්ම මිල වැඩිවීමක් සිදු වෙනවා. උද්දමනයේ වැඩිවීමක් සිද්ධ වෙනවා. උද්දමනය ඉහළ යනවා. එතකොට ඒ කෙසේ වෙතත් මේ මුදල් මිනිස්සුන්ගේ අතට ලැබීම නිසා එක පැත්තකින් ඉල්ලුම රඳා පවත්වා ගැනීමට පුළුවන් වුණා වෙළඳ පොලේ. මොකද මිනිස්සුන් නැත්තම් අර නිෂ්පාදන ගන්න හැකියාවක් නැති වෙනවා. නිෂ්පාදනය කඩාවට යන එක පැත්තකින්. ඉතින් මේ මුදල් අච්චු ගැනීම සම්බන්ධ විශාල කතන්දරයක් තියෙනවා. අපිට ඒ ගැන ඕන සාකච්ඡා කරන්න ප්‍රශ්න මට්ටමේදී. නමුත් මේක තමයි ආණ්ඩුවට සිදු වුණු දේ. ඊට පස්සේ බැංකු හා මුල්‍යාංශය ගත්තොත් නොගෙවෙන ණය ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි කියනවා මේ අපේ
ආර්ථිකයක ප්‍රධානම නර්වස් සිස්ටම් එක බැංකු ක්‍රමය කියලා. ඒතකොට බැංකු ක්‍රමය කඩා වැටුණොත් අපි ඔක්කොම කඩාගෙන වැටෙනවා. ඒ නිසා අපිට ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. එක් අතකින් බැංකු අංශයේ වත්කම් වල ගුණාත්මකභාවය අඩු වෙනවා. මොකද ඒගොල්ලන්ගේ වත්කම් වල දාලා තියෙන ණය දුන්න ඒවා තමයි වත්කම්. ණය වත්කම් මුදල් තියනවා වත්කම් ඒගොල්ලන්ගේ බැලන්ස් ෂීට් එක ගත්තා. එතකොට මේ ණය කියලා පෙන්නන වත්කම කොච්චර ප්‍රමාණයක් බැංකුවට ආපසු අය කරගන්න පුළුවන්ද කියන එක මත තමයි ඒකේ ගුණාත්මකභාවය රැඳෙන්නේ. එතකොට බොහෝ ආයතනවල බොහෝ බැංකුවලට දැනට තියෙන ප්‍රශ්නයක් තමයි මේ ණය නොගෙවන ණය තියෙනවා. සමහර ඒවා වලට තියෙනවා අපි ඩෙට් මොරටෝරියම් කියලා එකක් තියෙනවා. తాවකාලිකව අපි ඒවා ආපස්සට දාලා තියෙනවා. නමුත් ඒක කොච්චර දුරට කරන්න පුළුවන්? මාස 3ක් ආපස්සට දැම්මා, ආයෙත් මාස 3ක් ආපස්සට දැම්මා. හරි. නමුත් ඒවල තියෙන ඉෂුස් මොනවද? ඒ නිසා බැංකුවලට පුළුවන්ද ඒවා හැමදාම එහෙම කරන්න? බැංකුවලට පුළුවන්ද ඒ තියෙන ඉන්ස්ටෝල්මන්ට්ස් වලට පොලිය අය නොකර ඉන්න? නමුත් බැංකුත් අද ව්‍යාපාරයක් ඒගොල්ලෝ නැවත වාරයක් ඒ මුදල් වලින් ලබා ගන්නා වූ ඉන්ට්‍රස් ලබා ගන්න ඒවා ඒගොල්ලෝ ඉන්ට්‍රස් ආපසු ගෙවන්න. අනිත් පැත්තෙන් අපි විශාල වශයෙන් තිබුණා මේ මයික්‍රෝ ෆිනෑන්ස් කම්පනීස් වැඩි පොලියට අරගෙන තමයි වැඩි පොලියට ආපස්සට ණය දුන්නේ. නමුත් මයික්‍රෝ ෆිනෑන්ස් කම්පනීස් වලට විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඒගොල්ලෝ කොහොමද අය කරගන්නේ? මොකද ඒගොල්ලෝ බොහෝ වෙලාවට අය කරගත්තේ අර වාහන වලට දුන්න ණය ගෙවෙන්නේ නැත්නම් වාහනේ ගිහලා සීස් කරලා තමයි වාහනේ විකුණලා. නමුත් ඒක කරන්න ආණ්ඩුවෙන් තහනම් කරලා තියෙනවා. ඉතින් එවැනි ප්‍රශ්න මත මේ බැංකු ක්‍රමයේ විශාල ප්‍රශ්න ගොඩකට අපි මුහුණ පාලා තිනවා. නමුත් ලොකු බැංකු වලට ඒක දරා ගන්න පුළුවන්. පුංචි ආයතන වලට ඒක විශේෂ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ලොකු බැංකු වලටත් විශේෂ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉදිරියේදී ඒක හරියට කළමනාකරණය නොකර ගත්තොත්. අනිත් පැත්තට අපේ තියෙන ප්‍රධාන ආදායමක් තමයි විදේශ වල වැඩ කරන අය අපිට එවන සල්ලි. මේක අපේ රටේ විශාල ආදායම ලබන ටුවරිසම් වගේම ලැබෙන එක. 2019 දී අපිට 6.7 බිලියන ඇමරිකන් ඩොලර් මේ අය එවුවා. ඒ කියන්නේ අපේ රටේ ඉඳලා වෙනත් රටවලට ගිහිල්ලා වැඩ කරන අය. ඒ 2020 දී යම්කිසි ප්‍රමාණයකින් වැඩි වුණා. මිනිස්සු එවන්න පටන් ගත්ත මේ ප්‍රශ්නේ හින්දා. නමුත් දැන් මුදල් ඇමතිවරයාට අනුව ගත්තොත් 2021 දී 120 සිට 130 දක්වා පහත වැටිලා තියෙනවා. 2021 දී ඒ එවන මුදල් විශාල වශයෙන් අඩු වෙලා තියෙනවා කියන එක තමයි කියන්නේ බිලියන 6.7 බිලියන තව 1.2ක් වගේ 1.5ක් අඩු වෙලා තමයි අපිට ලැබිලා තියෙන්නේ. මේ නිසාම අර ටුවරිසම් වලින් ලැබුණේ නැහැ සල්ලි, මේ විදේශ ප්‍රේෂණ වලින් ලැබුණේ නැහැ, එක්ස්පෝර්ට්ස් අඩු වුණා, ඉම්පෝර්ට්ස් සංසන්දනය කරනකොට. ඒ නිසා විදේශ සම්පතය පහළ වැටීමක් සිද්ධ වෙලා තියෙනවා රටේ. ඒ අතරින් අපිට බිලියනයක් වගේ ගෙවන්නත් සිද්ධ වුණා ගිය අවුරුද්දේ. ඒ නිසා අපිට 7.7 ගාණක් වගේ තිබිච්ච US ඩොලර් බිලියන රිසර්ව් එක මේ කාලේ වෙනකොට 3.6කට බැහැලා තවත් බහිමින් පවතිනවා. මොකද අපි ගොඩාක් අඩු කරගත්තොත් අපේ ඩොලර් එක සානුපාතයේ එක්ස්චේන්ජ් අනුපාතය තවත් අඩු වැඩි වෙන්න පුළුවන් හින්දා. ඊට පස්සේ රුපියල අප්‍රමාණය වීම අපි දකිනවා මේ ඔක්කොම හේතු නිසා අපනයනයේ පහත වැටීම, සංචාර ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම පහත වැටීම, දේශීය සේවකයෝ ගිහිල්ලා පිට රටින් යවන ප්‍රේෂණවල ආදායම අඩුවීම, විදේශ ණය සඳහා ගෙවිය යුතු ගෙවීම් වැඩිවීම, වෙළඳ ගිණුමේ අපි කියනවා ට්‍රේඩින් account කියලා. goods export කරන එකයි goods import කරන එකයි එතන තියෙන gap එකේ මත අපිට විනිමය අනුපාතය විශාල වශයෙන් අඩු වුණා. මොකද අපිට එන ඩොලර් ප්‍රමාණය අඩුයි. නමුත් අපිට ගෙවන්න තියෙන ආනයන වලට තියෙන ප්‍රමාණය වැඩි වීම නිසා. ඒ නිසා රුයි 110කින් පමණ මේ කාලය තුල අපි රුපියල අවප්‍රමාණය වෙලා තියෙනවා. දැනටත් ඒක අවප්‍රමාණය වෙමින් පවතිනවා. හරි. අපිට නමුත් සමහර ඒවා අපිට අඩු කරන්න බෑ. ආනයනය කරන අමුද්‍රව්‍ය, ඉන්ධන, බෙහෙත්, සමහර ඉලෙක්ට්‍රොනික උපකරණ නොඑක් දේවල් අපි පිට රටින් ගේන්න පුරුදු වෙලා තියෙනවා. මොකද මේ ගෝලීය ආර්ථික ක්‍රමය දුවන්නේ මේ විදියටයි. අපි ඕපන් ඉකොනොමි එකක් කියලා තමයි අපි මේ කරගෙන ගියේ. එතකොට ඒකෙදි අපිට බලපානවා විශාල වශයෙන්. ඒ නිසා සමහරලාට ඩොලර් 220ට අපි පෙක් කරනවා. ෆික්ස් අනුපාතයකට යනවා. ඒකෙත් විශාල ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. 200යි කියනවා. ඒ ගැන විවාදයක් පවතිනවා. දැන් කීයටද අපි හදා ගන්න ඕන කියලා. ඉතින් කොහොම හරි බ්ලැක් මාකට් එකක් ඇති වෙනවා. ඒ මාකට් කන්ඩිෂන්ස් අනුව ඩොලර් එක ෆ්ලෝට් වෙලා හැදුනේ නැත්තම්. ඉතින් එතන ප්‍රශ්න ගොඩකට අපිට මුණ පාන්න වෙනවා. සමහරලාට මිනිස්සු අnder වැලියු කරන්න පුළුවන්. අnder ඉන්වොයිස් කරන්න පුළුවන් එක්ස්පෝර්ට් කරන අය. ඒගොල්ලෝ අnder ඉන්වොයිස් කරලා අපි රුපියල් ඩොලර් 100ට විකුණන ඩොලර් 75ට දාලා හරි ඩොලර් 75ක් විතරක් අර ආණ්ඩුවේ රේට් එකට ගේනවා. ඩොලර් 25ක් පිට
දෙසිය හැත්තෑව ගාන විකුණන්ඩ මිනිකුට ගැන යම් කිසි කෙනෙක් පෙළඹෙන්න පුළුවන්. ඉතින් මෙවැනි තත්ත්වයන් ඇති වෙනවා මේ සමතුලිතතාවය හරියටම අපි කරන්නේ නැතුව කෘතිම ලෙස වෙළඳ පොළවල් වලට අත පෙව්වා. ඒ වගේම මේවා බැලන්ස් කරගන්න අපිට රිසර්ව්ස් තියෙන්න ඕනේ. එහෙම රිසර්ව්ස් උත් අපිට නැති නිසා මේ තත්ත්වය කොච්චර දුරට යයිද කියලා අපි ටිකක් බලාගෙන ඉන්න ඕනේ කොහොමද වෙන්නේ කියලා. හොඳයි. ඊට පස්සේ ඊළසේ අපි ගත්තොත් සැප්තැම්බර් 7 වෙනි දින මුදල් ඇමතිතුමා කියනවා, ඒ කියන්නේ ඊයේ නෙමෙයි අද 11 වෙනිදා 7 වෙනිදා මෙහෙම කියනවා වර්ෂයේ ආදායම අහිවීම අගෝස්තු 20 අගෝස්තු දක්වා හරි වාර්ෂික ආදායම කියන්නේ බදු ආදායම බිලියන 1500 ඉඳන් 1600 ගණන් වලට වැටිලා තියෙනවලු. අහිමි වී කොටස රේගු සුරාබදු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙන මූලාශ්‍ර තුනෙන්ම ආදායම වැටිලා තියෙනවා කියලා කියන මොකද සුරාබදු කියන්නේ අපි අරක්කු බොනවා නම් ඒවා විකුණන්නේ නැහැ දැන් ලොක්ඩවුන් වුණාම. එතකොට එතනින් ලැබෙන සුරාබදු ආදායමත් අඩු වෙලා. රේගු බදුලේ විශාලම වාහන ගැන මම කතා කරා. හරි වාහන ආනයන බද්දත් අඩු වෙලා තියෙනවා. මේ ඔක්කොම බදු අඩුවීම තමයි මෙතන කතා කරන්නේ. ඊට පස්සේ හරි සුරාබදු වෙට් බදුත් විශාල වශයෙන් අඩු වෙලා තියෙනවා. වෙට් බදු සීලිං එකත් වෙනස් කරලා තිනවා. හයර් සීලිං එකට ගිහිල්ලා තිනවා ආණ්ඩුව. හරි ඒ නිසාමත් අපේ වෙළඳ රෝල එහෙම නැත්නම් සර්කියුලේට් වුණේ නැති නිසා වෙළඳාම කෙරුණේ නැති නිසා විශාල වශයෙන් අඩු වෙලා තියෙනවා. ඉතින් COVID-19 සමාජ විද්‍යාත්මක පැත්තත් අපි කතා කරන අපිට ආර්ථික පැත්ත පමණක් කතා කරන්න බෑ. අපි අද මුල කොටසේදී අපි කතා කරා අපේ රටේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ඒ ප්‍රශ්න සාරාංශ වශයෙන් මම ඔයගලන්ට පෙන්නුවා. අපේ රටේ තියෙන ප්‍රශ්න. මේ ප්‍රශ්න අපි යම්කිසි අවස්ථාවක අපි ආර්ථික ප්‍රශ්න පමණක් එළියට අරගෙන විසඳන්න පටන් ගත්තොත් අපිට ඒක කරන්න බෑ. ඒ නිසා තමයි මේ සමාජ සහ වෙනත් අපේ රටේ තියෙන ප්‍රශ්න ගැන අවබෝධයකින් කටයුතු කර යුතුයි. අපිට අවබෝධයක් තිබිය යුතුයි ව්‍යාපාරිකයෝ හැටියට. අපි ඒ ගැන පස්සේ කතා කරමු. එතකොට විශේෂයෙන්ම මේ COVID සමාජ විද්‍යාත්මක බලපෑම ගත්තොත් මා දකින විදියට වෛද්‍යවරුන් විශේෂයෙන් වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතිය විසින් නිර්මාණය කරන ලද මනෝබීතිකාවක් අපේ ඇති වෙලා තියෙනවා. මනෝබීතිකාව ඇති කරන්නේ වෛද්‍යවරුන් හා සෞඛ්‍ය බලධාරීන් දේශපාලකයන් යම් පිරිසක් විසින්. ඔක්කොම නෙමෙයි. හරි යථාර්ථයෙන් අවධානය වෙනතකට යොමු කරලා තියෙනවා. වැදගත්ම දේ නම් මේ පැන්ඩමික් එකේ වැදගත්ම දේ තමයි අවදානමට ලක්විය හැකි සහ එන්නත් නොකළ ආරක්ෂා කිරීම. අද තියෙන ප්‍රශ්න. නමුත් ඊටත් වඩා ඔබෙන් හැමදාම පොඩි වෛරස් වේරියන්ට් එකක් આવොත් ඒ ගැන බය කරලා මිනිස්සුන් මේකෙන් අපි මැරෙන්න පුළුවන්, මේකෙන් අපි තව හැදෙනවා. ආදි වශයෙන් නොඑක් දේවල් සමාජ මාධ්‍ය දාලාවල විවිධ පුද්ගලයන් Tamanට ඕන විදිහට ලියන්න පටන් ගන්න තියෙනවා. කිසිම වෛරොලොජි ගැන එහෙම නැත්නම් කිසිම දැනුමක් තිරුමක් නැති නමුත් ඔහේ ලියන අය ගොඩාක් ඉන්නවා. නමුත් ඒවා විශාල වශයෙන් රට පුරා යෑම තුළ මේ බීතිකාව ඇති වෙලා තියෙනවා. ඒ බීතිකාව හොඳ නැහැ. අපිට ඒ පොසිටිව් මයින්ඩ් සෙට් එකකට හොඳ නැහැ. ඊට පස්සේ අපි ගත්තොත් කොවිඩ් සංඛ්‍යාලේඛන ගත්තොත් හඳුනාගත් මුළු කොවිඩ් සංඛ්‍යාව දෙසැම්බර් 6 මම මේක ගත්තේ එපිඩිමියොලොජි සයිට් එකෙන්. ඒකේ තියෙන හඳුනාගත් මුළු කොවිඩ් සංඛ්‍යාව 4,68,000. මිලියනයකට ගත්තොත් අපේ හැදිලා තියෙන්නේ කොවිඩ් 21653ක්. ඒ කියන්නේ 102ක් වගේ ප්‍රමාණයකට තමයි මිලියනයකට, ඒ කියන්නේ මිලියනයට 21000 ගණක් කියන්නේ 100ට ගත්තොත් 102කට වගේ ප්‍රමාණයකට තමයි හැදිලා තියෙන්නේ. මරණ සංඛ්‍යාව ගත්තොත් ඒ 6 වෙනිදා වෙනකොට මරණ 10360. එතකොට මිලියනකට මරණ තියෙන්නේ 480. එතකොට හඳුනාගත් රෝගීන්ගේ ප්‍රතිශතයක් වශයෙන් අපි හඳුනාගත්ත අයගෙන් කී දෙනෙක් මැරිලා තියෙනවද ගත්තොත් 2.2.2ක් වගේ තමයි මැරිලා තියෙන්නේ. එතකොට වයස අනුව ගත්තොත් හරි වයස අනුව ගත්තොත් අවුරුදු 30කට අඩු මැරිලා තියෙන 1%යි. හරි 30ත් 59ක් අතර 122ක්. ඉතුරු ටික 59න් උඩ. එතකොට රෝගාබාධ ඒ මැරුණ අයගෙනුත් රෝගාබාධ සහිත අය තමයි 180ක් ඉන්නේ. දැනට පවතින අනිත් සයිකල අපි කොමෝබිඩිටිස් කියලා කියන හරි යම්කිසි වෙනත් ගැටලුවක්, ආට්න අමාරුවක්, කිඩ්නි අමාරුවක්, ඒ වගේ මොන හරි තවත් සංකූලතා තිබිච්ච අය සමහරලාට ඒ සංකූලතාව ගැන ඒගොල්ලෝ අවබෝධයකින් හිතලා නැති නිසා සමහරලාට ඒගොල්ලෝ දන්නේ නැහැ. නමුත් මේ අවස්ථාවේදී තමයි ඒවා මතුවෙන්නේ. එන්නත් නොකල ප්‍රතිශතයක් ලෙස ගත්තොත් මරණ සංඛ්‍යාව එන්නත් නොකල ප්‍රතිශතයක් ගත්තොත් 83.5 කියන්නේ මරණ අයගෙන් වැඩි ප්‍රමාණයක්. ඒ කියන්නේ 83.5 එන්නත් කරලා නැහැ.
එන්නත් කිරීමේ ප්‍රතිශතයක් ලෙස මරණ සංඛ්‍යාව ගත්තොත් එක් මාත්‍රාවක් ලබා ගත්ත අයගෙන් මැරිලා තියෙන්නේ 13.5යි. මාත්‍රා 3ම ලබා ගත්ත අයගෙන් මැරිලා තියෙන්නේ 3යි. ඒකෙනුත් අපි කියනවා මේ ප්‍රමාණය අසනීපකාරියොත් ඉන්න පුළුවන් කියලා. ඒ අනුව ගත්තොත් මාත්‍රා 2ම ගැනීමෙන් ලංකාවේ මිය ගිහිල්ලා තියෙන්නේ 100ට ඒ කියන්නේ පුද්ගලයන් 252ක් පමණයි මේ දක්වා මාත්‍රා 2ම අරගෙන. එහෙම ගත්තොත් මේ අය මිලියන ලක්ෂයකට එක්කෙනෙක් වගේ තමයි මාත්‍රා 2ම ගත්ත අය නැති වෙලා තියෙන්නේ. ලක්ෂයකට එකයි. හරියට ගත්තොත්. අපේ 22 මිලියන් ඉන්නවා කියලා අපි හිතුවා. එතකොට අපේ එන්නත් කිරීමේ ව්‍යාපාරය අපි ගත්තොත් එක් මාත්‍රාවක් එන්න වමනක් ලබා ගත්ත අය එදා මේ සැප්තැම්බර් 6 වෙනිකොට මම මේ කියන්නේ 12.8 මිලියන්. එන්නත් මාත්‍රා 2ම ගත්ත අය ඉන්නවා 12.9.4. එතකොට එන්නත් වල කාර්යක්ෂමතාවය ගැන අපි කතා කරොත් එන්නත් මගින් අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන නිසා සමාජයේ කුමන ප්‍රභේදයක් තිබේද යන්න වැදගත් වෙන්නේ නැහැ. එන්නත ලබා ගන්න කියලා ආචාර්ය චන්දිම ජීවන්දර මහත්මයා කියන ඒගොල්ලෝ තමයි මේ ශ්‍රී ජාතක විශ්වවිද්‍යාලයේ මේ සම්බන්ධයෙන් විශේෂ පර්යේෂණ කරන අය. ඒ නිසා ඒගොල්ලෝ බයක් නැතුව ඒගොල්ලෝ කියන මාත්‍රා මොනම් එකකින් හරි මාත්‍රා 2ම ලබා ගන්න කියලා. එතකොට දැනට තියෙන ආසාදනය වෙන වෛරස් 96%ක්ම ඩෙල්ටා ප්‍රභේදයෙන් මේ කොවිඩ් වල ප්‍රභේද තියෙනවා. ඩෙල්ටා ප්‍රභේද. මේ ඩෙල්ටා ප්‍රභේදයට මේ දැනට තියෙන වැක්සිනේෂන්ස් කියලා තමයි කියන්නේ. නමුත් මේ ඇති වෙන తත්වය මේ විද්‍යාව අනුව අපිට සීර වශයෙන් කියන්න බෑ. විද්‍යාව හොයා ගැනීම, මනුස්සයාගේ සොයා ගැනීම අනුව ඒක වෙනස් වෙන්න පුළුවන්. අපි ගැන අවධානයෙන් ඉන්න ඕන. නමුත් දැනට తත්වය මේකයි. අලුතෙන් ඇති වෙන ප්‍රභේද නොඑක ආකාරයෙන් එන්න පුළුවන්. ඒ නිසා මේක මේ සරල ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් දැනට තියෙන ප්‍රශ්නේ මේක නිසා මේක විශාල බයක් ඇති කර ගැනීමේ තියෙන ප්‍රශ්නයක් බවට පත්වීම නෙමෙයි අවශ්‍ය වෙන්නේ. යථාර්ථය හරියට අවබෝධ කරගෙන ඒකට මුහුණ දෙන තත්වයකට තමයි අපි ජනතාව පත් කළ යුත්තේ. දැන් අද මම මේ විවිධායක කරන්න ඉස්සෙල්ලා පත්‍රේ පොඩ්ඩක් බැලුවාම මට මෙන්න මෙහෙම එකක්ද first dose of vaccine has been administered to 13 million.2. so අපි මේ vaccine program එක ඉතාම සාර්ථකව යන කාලයක් මේක. හරිද? second dose has been administered to 10 million. මම හිතන්නේ මේක USA ගත්තත් මේ ප්‍රමාණයට දැන් තියෙන percentage එකක් හැටියට ගත්තොත් population එක. This is very good. එක පැත්තකින්. හරි? Epidemiology unit 85.3% of the population over the age of 30 has received both doses of COVID-19. මේක තමයි vulnerable කෑල්ල. හරි? මොකද අපි කිව්වා අවුරුදු 30ට වඩා අඩු අය මැරිලා තියෙන්නේ 101යි. හරි? එහෙමනම් අපි අවුරුදු 30ට වඩා වැඩි අය 85.3කට අද වෙනකොට වැක්සින් ගහලා දෙනවා. මේක අපි අගය කළ යුතු දෙයක්. විවේචන ගොඩක් ආවා මේකට. නමුත් පක්ෂ ભેදකින් තොරව අපි ගත්තොත් මේක යම්කිසි විශාල ප්‍රෝග්‍රස් එකක් අපේ තියෙනවා. එතකොට අධ්‍යාපනයේට කොහොමද මේක බලපෑවේ කියන එක අපි ඊටාම වැදගත්. මොකද අපි කතා කරන්න බෑ සමාජ ප්‍රශ්නය ආර්ථික ප්‍රශ්නය තනියම අරගෙන. පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන් අද බැහැරව ඉන්නේ. හරි? ඔවුන් හැමදාම පාසලට ගියා. තමන්ගේ යාළුවෝ මිත්‍රයෝ හම්බුණා, බස් වල ගියා. ඒ කතන්දරය දැන් නැහැ. ගෙදරට වෙලා ඉන්නේ. ඒ නිසා ඒක මානසික ගැටලුවක් බවට පත් වෙනවා. ටික කාලයක් එහෙම ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ට පුරුදු වෙච්ච ආකාරයෙන් වෙනස් වෙලා ඉන්නකොට ප්‍රශ්න ඇති වෙනවා. එතකොට දෙමාපියන් වැඩ අතරින් දරුවනුත් නිවසේ රැඳී සිටිනවා. ඉස්සර අපිත් වැඩට යනවා, අපේ ළමයිත් වැඩට යනවා, අපි ඇන්දෑවට එනවා. හරි? නමුත් දැන් අපි ඔක්කොම එකට. ඒ අතරේ යම් යම් හොඳ පැතිත් නරක පැතිත් දෙකම තියෙනවා. සමහර ගෙවල් ඊටාම පොඩි ගෙවල් තියෙන්නේ අපේ රටේ. හරි? දෙමාපියන්ට කොහොමද ඉන්නේ, දරුවෝ කොහොමද ඉන්නේ, සමහරට එක කාමර දෙකයි තියෙන්නේ. ඉතින් මේ වගේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා අපේ රටේ. විශේෂයෙන්ම දුප්පත් ගෙවල් වල මේ ප්‍රශ්නේ ඊට වඩා වැඩි විදියට තියෙන්න පුළුවන්. ඒ වගේම මේ නිසා ගෘහස්ත හිංසනය වැඩි වෙලා කියලා දෙනවා. 1930ට කියලා අංකයක් තියෙනවා. ඒකට කතා කරන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. හරි? ගෘහස්ත හිංසනය සම්බන්ධයෙන් කතා කරන අංකය. ළමා අපජෝතනය සම්බන්ධයෙන් කතා කරන අංකයක් තියෙනවා. ඒකටත් කතා කරන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ මොන හරි ප්‍රශ්න තියෙනවා මේ කොවිඩ් හින්දා මෙතර ගෙදර මිනිස්සු සිටීම තුළ හරි විවිධ ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඒක දුප්පත්කම වැඩිවීමත් විවිධ මත්ද්‍රව්‍ය භාවිතයෙන් දැන් අද මත්ද්‍රව්‍ය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවානේ රටේ අපි දැනගන්න ඕනේ. මේ මත්ද්‍රව්‍ය වල හිඟයක් සමහර පළාත්වල ඇති වෙනවා. ඒ හිඟේ මත වෙනත් මත්ද්‍රව්‍ය ගැනීම තුළ තවත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒවා කොයි වගේද කියලා කවුරු ටෙස්ට් කරපු නැති ඒවා වෙන්න පුළුවන්. ඉතින් මේ ප්‍රශ්නේ එහෙමම තව දුරටත් වැඩි වෙමින් පවතින තත්ත්වයක් තියෙනවා.
අඩු ආදායම් හේතුවෙන් ආර්ථික බාධාවන් ආර්ථික ගැටලු සමග මිනිසුන් කටයුතු කරන ආකාරය ආදායම් නොමැතිකම් රැකියාව වියුක්තිය කියන දේවල් අපි සමාජයේ විශේෂයෙන් බලපාන දේවල්. එතකොට අනිත් පැත්තෙන් අපි අවුරුදු ගණනක් තිස්සේ අපි ආගම් ප්‍රධාන ආගම් තියෙන රටක් මේක බෞද්ධ හින්දු මුස්ලිම් ක්‍රිස්තියානි මේ සියලුම දෙනා ආගම චාරිත්‍ර වාරිත්‍ර කරපු අය හරි අපේ ලංකාවේ ඒ ආගමික කටයුතු චාරිත්‍ර වාරිත්‍ර යන හිටිලා තියෙනවා. මේක සමාජයේ විශාල ප්‍රශ්නයක්. අපි මේ කාලේ තිස්සේ අපි කියන්නේ හරිද වැරදිද හොඳද නරකද කියන එක නෙමෙයි. අපි මේ ක්‍රමයට පුරුදු වෙලා තිබුණා. හරි. ඒත් ඒ ක්‍රමය නැති වෙන. අපිට ප්‍රශ්නයක් ආපුවම අපි දෙවිවරුන්ට යාඥා කරන්න පටන් ගත්තා. ඉස්සර අපි කිව්වේ යාඥා කරන්න කියලා. විවිධ ආගම් වල අය. ඒතකොට දැන් අපිට මේ යාඥා කරන මධ්‍යස්ථාන වලට යන්න බෑ. දැන් අපි දකිනවා ගෙදරින් ඉඳන් යාඥා කරනවා. ගෙදරින් ඉඳන් දෙවියෝ නැම්බුවට ඒකේ ලොකු ප්‍රතිඵලයක් තියෙනවද කියලා මට පේන්නේ නැහැ. දෙවියෝ තරහ වෙලාද දන්නේ නැහැ. තාම එක මිරකල් එකක්වත් හරියට වෙලා නැහැ මේ දෙවිවරුන්ගේ අතින්. ඒ නිසා එතන පොඩි ඉෂුව එකක් තියෙනවා. මිනිස්සු කොහෙටද යන්නේ දැන් කියන ප්‍රශ්නේ තියෙනවා. පවුලට සහ ප්‍රජාවට ඇති බලපෑම පවුල තුල අසල්වැසි ප්‍රදේශයේ ප්‍රජාවන් තුලට යන්න බෑ. අපිට දෙන්නෙක් බලන්න බෑ. කෙනෙක්ට අසනීප වුණාම යන්න බෑ ඉස්පිරිතාලෙට. මගේ යාළුවෙක් දැන් කිව්වා එයාගේ අම්මයි තාත්තයි මේ වයිෆුයි එයයි තුන්දෙනාටම කොරෝනා හැදුනා. ඒගොල්ලන්ට ඉස්පිරිතාලයක් තිබුණේ නැහැ. ඒගොල්ලෝ ගියේ හොස්පිටල් මේ හෝටලයකට. එක තට්ටුවක හිටියේ මගේ යාළුවා. තව තට්ටුවක එයාගේ වයිෆ් හිටියා. අම්මයි තාත්තයි තව තට්ටුවක හිටියා. ඉතින් දවස් 10ක් ඒගොල්ලෝ හිටියා. නමුත් එයාට පල්ලෙහ තට්ටුවට බහලා අරයට කතා කරන්නවත් අවස්ථාවක් ලැබුණේ නැහැ. ඉතින් මෙවැනි තත්ත්වයක් තියෙනවා. ඒ වගේ මෙතන තියෙන සමාජ මානසික ප්‍රශ්න තමයි අපිට ලෙඩෙක් බලන්න යන්න බෑ. ඉතින් මේ වගේ ප්‍රශ්න අපිට ඔළුවට ඇවිල්ලා තියෙනවා. ක්‍රීඩාවට විවේකයට ඇති එලිමාන් ස්ථාන අඩු වුණා. හරි. මානසික බලපෑම විශේෂයෙන් තියෙනවා. සමාජ මාධ්‍ය සහ කොවිඩ් සමාජ ක්‍රියාකලාපය ගැන මම කතා කරා. හරි. ඒවල පණිවිඩ ඒවා කෙරෙන්නේ කොහොමද? ඒවල අපේ නෑ නියාමනයක් කරන්න බෑ ඒවා. හරි. නියාමනය කරන්න කියලා කිව්වට එහෙම නියාමනයක් කරන්න බෑ. සම්පූර්ණයෙන් නතර කරන්න. සම්පූර්ණ නැත්නම් තවත් ප්‍රශ්න ඇති වෙනවා. ඒක ආණ්ඩුවටත් විශාල ප්‍රශ්නයක් කොහොමද මේවා නියාමනය කරන්න කියලා. හරි. සංස්කෘතික හා පෞද්ගලික දේවල් අපිට විවාහ මංගල නැති වුණා මරණයකට යන්න බෑ. හරි. උත්සව නැහැ, භූම දාන කිරීමේ ක්‍රමය පිළිබඳ විශාල ප්‍රශ්නයක් මුස්ලිම් ජනතාවට විශාල ප්‍රශ්නයක් ආවා. විද්‍යාත්මක නොවන කරුණු මත පදනම් කරගෙන මේ මිනිස්සු විශාල සටනක් කරන්න උන අයට අවසානයේ වල්ලන්න අවස්ථාවක් ලබා ගැනීම සඳහා මේ වගේ විශාල අනවශ්‍ය ප්‍රශ්න අපේ රටේ මේක නිසා ඇති වුණා. විවාහ කල් දවන්න වුණා. විශාල රැස්වීම් තියන්න බැරි වුණා. හරි. එතකොට අවදානවට ලක් වෙච්ච කණ්ඩායම් කොටසක් අපේ රටේ ඉන්න සංචලිතතාවේ නෑ යන්න එන්න බෑ. හරි. ඒ නිසා එයාට අසරණ වෙච්ච අය විශේෂයෙන්ම දෛනික සේවකයන් නිදානගත රෝග තියෙන අය ඉන්නවා අපේ රටේ. ආබාධිත පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් ඉන්නවා. හරි. වැඩිහිටි පිරිසක් ඉන්නවා. එහෙම පිටරට ගිහිල්ලා ඇවිල්ලා මෙහෙ ඇවිල්ලා දැන් රස්සාවක් නැතිව ඉන්න පිරිසක් ඉන්නවා. හරි. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච අය ඉන්නවා. මේගොල්ලොත් අපේ රටේ සමාජයේ මිනිස්සු. මේ අයට විශාල ප්‍රශ්න තියෙනවා. හරි. මේ ඔක්කොම එක තමයි අපි අද මේ රටේ ජීවත් වෙන්නේ. මේක සුළු කොට සලකන්න බෑ. මේ සමාජ ප්‍රශ්නය ආර්ථික ප්‍රශ්නය අපි කතා කරන්න යනවා නම් එතකොට අපේ ධනාත්මක පැත්තකුත් තියෙනවා. ඉතින් මිනිස්සු එක්කා වුණා, සමාජ දුරස්ථාවය පටන් ගත්තා. ඊට වඩා ටිකක් විනය ගරුකයි අපේ මිනිස්සු. මම දැකලා තියෙනවා. මම දැන් ගිය සුමානේ මට යන්න වුණා හොස්පිටල් එකට පොඩි ඩොනේෂන් එකක් දෙන්න බඩු වගේක් අරගෙන. මම බලාගෙන ගියා. මම ඉන්නේ කිරිබත්ගොඩ ඉඳන් මට යන්න වුණා ජවහර්ලාල් විශ්වවිද්‍යාලය දක්වා. මම යන අතර වාරේ එක පුද්ගලයෙක් මම දැක්කේ නෑ ඇවිදිනවා මාස්ක් එකක් නැතුව. එක පුද්ගලයෙක් මම දැක්කේ නෑ. ඉතින් ඒක එක අතකින් අපේ විනය ගැන අපි හොඳ පැත්තට කතා කරන්න දෙයක්. අපි බලන්නේ හැමදාම අපි කතා කරන්නේ අද මාස්ක් එක නොදාපු කෙනෙක්. මාස්ක් එක නොදාපු එක්කෙනෙක් ඉන්න පුළුවන්. මම හැබැයි දැක්කේ නෑ එක්කෙනෙක්වත් මාස්ක්. ඉතින් ඒ වගේ විනයක් අපිට හැදිලා තියෙනවා. හරිද? මාස්ක් දාගෙන යනවා, සප්පන් දේවල් කරනවා. ඒක පැත්තක පොසිටිව් පැත්ත. හරි? ඒ වගේම මිනිස්සු අපේ රටේ ගොඩාක් හොඳ මිනිස්සු ඉන්නවා. තමන්ගේ දේවල් ගොඩක් අයට ඩොනේට් කරලා උදව් කරන තත්ත්වයක් පත් වෙලා දිනවා යම්කිසි සීමිත මට්ටමකට. රයිට්? එතකොට අධ්‍යාපනයේ අලුත් ක්‍රමයකට අපි පටන් අරන් තිනවා. මාර්ගගත අධ්‍යාපනය, ඔන්ලයින් এডুকেෂන්. අපි දැන් මේ කතා කරන්නේ ඔන්ලයින්. අපිට මේ වගේ සෙමිනාර් එකක් තියන්න කිව්වොත් අපි විශාල වේදමක් යනවා. අද කාටවත් වේදමක් නැහැ. ඉතින් මේ වගේ දේවල් වලට අපි පුරුදු වෙලා තියෙනවා. හරි? පෞල් සම්බන්ධතාවය එක පැත්තකින් වැඩි වෙලා තියෙනවා. ප්‍රශ්න ඇති වෙනවා වගේම. හරි? මිනිස් ක්‍රියාකාරකම් අඩු නිසා සමහරවිට අපේ පරිසරයට යහපත් ප්‍රතිඵලයක් ඇති වෙලා තියෙනවා. මිනිස්සු වැඩි පරිසරය හානි කරන ක්‍රියාවලි වල යෙදෙන්න ඒගොල්ලන්ට බැරි නිසා. ඉතින් මේ தત્ත්වය තමයි අපිට තියෙන්නේ. අපි ලෝකය ගත්ත අස්ථාවර, අස්ථිර, සංකීර්ණ, අපැහැදිලි ලෝකයකයි අපි ජීවත් වෙන්නේ. හරි? අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා VUCA world කියලා. කියන්නේ volatile, uncertain,
complex and ambiguous. හරි. ඉතින් අපි ඒක දැම්මොත් අස්ථාවරයි හැමදේම හැමතිස්සෙම වෙනස් වෙනවා. හරි. අස්ථිරයි කිසි දෙයක් ස්ථිර නැහැ. සංකීර්ණයි මේ ප්‍රශ්නේ ඊටාම සංකීර්ණ ප්‍රශ්නයක්. හැම කෙනාටම මේකේ උත්තර තියෙන්න පුළුවන්. නමුත් මේ ප්‍රශ්නේ හරියට විසඳන්න හරි ලේසි ප්‍රශ්නයක් නෙමෙයි. අපි දකිනවා හැමදාම අපේ රටේ විපක්ෂයට තමයි හැම ප්‍රශ්නයක්ම විසඳුම් තියෙන්නේ. විපක්ෂය මේ ආණ්ඩුව විසඳුනේ ඒගොල්ලන්ට විසඳුම් දුන්නා. දැන් ඒ ආණ්ඩුවේ අය විපක්ෂයෙන් ඒගොල්ලන්ට විසඳුම් තියෙනවා. නමුත් ඒ විසඳුම් සියලු දෙයක්ම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේදී විවිධ ප්‍රශ්න වලට මුහුණ පානවා මේ තීන මේ අස්ථාවර අස්ථිර සංකීර්ණ අපැහැදිලි තත්ත්වයන් යටතේ. ඒ නිසා මේ ආකාරයේ ගැටලු දුර්ලභයි. නමුත් එය දැන් යථාර්ථයක් වෙලා ඒ නිසා ඒකට මුහුණ දෙන්න ඕන. මේ සංකීර්ණ ගැටලුව මේකට සරල පිළිතුරු නැහැ. හරි. මම ආවේ ඔයගොල්ලොත් එක්ක පිළිතුරු කතා කරන්න නෙමෙයි අපිට තියෙන චැලෙන්ජස් කතා කරන්නයි අපි කළ යුතු දේ ගැන යම්කිසි ඩිරෙක්ෂන් එකක් කොහොමද කතා කරන්න. මේ ආකාරයේ ගැටලු සඳහා අපි සූදානම් විය යුතුයි. අපි අද මේක එන්න පුළුවන් හෙට වෙනත් විදියකට ප්‍රශ්නයක් එන්න පුළුවන්. අපේ සමාජයේ අපේ ව්‍යාපාර මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න අපි පැහැදිලා ඉන්නවද? හරි. ලංකාවේ අපි ගත්තොත් උදාහරණයක්. ලංකාවේ ක්‍රියාත්මක කරන බහුජාතික සමාගම්. ඒ අයට මේ සම්බන්ධයෙන් අත්දැකීම් තියෙනවා. ඒ අය මේ වගේ ව්‍යසන වලට මේ වගේ තත්ත්වයන් වලට පිටරටවල මුහුණ දීලා දෙනවා. ඒ නිසා ඒ අය තමන්ගේ ව්‍යාපාරකරණය මෙහෙ කරනකොට මේ ප්‍රශ්නෙට අපේ ජාතික සමාගම් වලට වඩා වැඩියෙන් ක්‍රියාත්මක වුණා, සක්‍රීය ලෙස ක්‍රියාත්මක කළා. ඒගොල්ලෝ උපරිම ප්‍රයෝජන අරන් තිනවා බොහෝ දෙනා. නමුත් පස්සේ අපේ ජාතික ව්‍යාපාර ඒ අයගෙනුත් අපේ ලෝකයේ පවතින අනිත් දැනුමත් ලබාගෙන ඒගොල්ලොත් ඒකට ඇඩ්ජස්ට් වෙලා විවිධ ආකාරයේ විදියට විවිධ ක්‍රම අනුගමනය කරමින් තමන්ගේ ප්‍රොඩක්ෂන්ස් එහෙම නැත්නම් තමන්ගේ ජනතා සේවක පිරිස් හරියට නඩත්තු කරමින් අර බයෝ බබල්ස් වල වැඩ කරලා ඒ වගේම යම් සීම කියන්නේ සැනිටයිසේෂන් ප්‍රොජෙක්ට්ස් ඒ වගේ මාස් දාන ඒවා ඒ වගේ නොයෙක් දේවල් කරලා හොට්ලයින්ස් දාලා එයාට සහයෝගය දීලා මෙඩිකල් යුනිට්ස් පවත්ලා නොයෙක් ආකාරයෙන් මේකට ලෑස්ති වුණා පස්සේ හරි අපි එහෙම කරේ එකපාරට නෙමෙයි අපි මේක අපිට හොඳටම දැනුණාට පස්සේ නමුත් මෙහෙම වෙන්න බෑ ඉදිරියේදී අපි ඒවට ලෑස්ති වෙලා ඉන්න වෙයි. ඒ නිසා මේක ලේසි කතන්දරයක් නෙමෙයි. This is tough. right? අපි හැම කෙනාටම උත්තර නැහැ මේකට. මේකයි කල යුත්තේ කියලා ගොඩක් අය කතා කරන්න පුළුවන්. නමුත් මේක ලේසි ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසා අපි ඔරොත්තු දෙන જાතියක් ඒ වුණාට. හරි? අපි බොහෝ දුෂ්කරතාවයන්ට අතීතයේ මුහුණ දීලා තියෙනවා. අපි සිවිල් යුද්ධයක් කරා. අපි විශාල ප්‍රශ්න වල තියෙනවා. අපිට පාස්කු ප්‍රහාරයක් ආවා. ඒකත් අපි එක්තරා මට්ටමකට ගොඩ නැගිලා එනකොට තමයි මේ ප්‍රශ්න ඇති වුනේ. හරි? නමුත් අපි කණ්ඩායමක් හැටියට සමාජයේ වැඩ කරොත් අපි මේ தත්ත්වය හරියට අවබෝධ කරගෙන වැඩ කරොත් අපිට ඉදිරියට යන්න පුළුවන්. ඉදිරියට යෑමේදී විවිධ දුෂ්කරතාවයන් ප්‍රශ්න අපිට තියෙන්න පුළුවන්. නමුත් ඉදිරියට යෑම වැදගත්. හරි? එතකොට අපිට ಜಾති ආගම් කුල මල දේශපාලන කතන්දරේ පැත්තක තියන්න වෙනවා මේ කාලේදී. පස්සේ ඒවා කතා කරමු. හරි? දැන් අපි එකට එන්න ඕනේ. එහෙම තමයි අපේ මුළු ලෝකෙම විවිධ රටවල් මෙවැනි තත්ත්වයන් යටතේදී කටයුතු කරලා තියෙන ඒ විදිහට. ඒගොල්ලන්ගේ වෙනස්කම් තියෙනවා, ප්‍රශ්න තියෙනවා. ඒවා අමතක කරලා දැනට මේ කොවිඩ් සතුරා ජයග්‍රහණය කරගෙන ඉදිරියට සමාජ ආර්ථික ක්‍රමය ගෙන යෑමේ ලොකු වැඩසටහනකට අපිට යන්න වෙනවා. හරි? එතකොට මේ වැඩසටහන වැඩිපුරම බාර දීලා තියෙන අපේ රාජ්‍ය නායකත්වයේ සහ රාජ්‍ය යාන්ත්‍රණයට. මෙතන තමයි තියෙන ප්‍රශ්න. මේ යුග්‍රවේදී ආර්ථික සමාජ ප්‍රශ්න විසඳීමේ කාර්යභාරය බාර දීලා තියෙන්නේ කාටද? බජට්. මූලික වශයෙන් ප්‍රතිපත්ති හදන්න. මේ ප්‍රශ්නේ යුග්‍රවේදී අවස්ථාවේ මුලින් දක්වපු ආර්ථික සමාජ ප්‍රශ්න විසඳිලා. දැන් ඔතන තමයි ඉෂුව එක. දැන් අපි කතා කරන්නේ මුලදී මෙන්න මේ ප්‍රශ්න තියෙනවා කියලා. ඒ ප්‍රශ්න විසඳිලාද? නෑ. කිසිම දෙයක් විසඳිලා. ඒ ප්‍රශ්න විසඳිලා නැතිකොට තව ප්‍රශ්න ගොඩකට අපිව ඇදලා දාලා තියෙන්නේ මේ සිස්ටම් එකේ. හරි? අපේ රටේ තියෙන රාජ්‍ය නායකත්වයේ මේ ප්‍රශ්නය සම්බන්ධ අනිකුත් ප්‍රශ්න ගැන හොඳ අවබෝධයක් තියෙනවා. මෙවැනි ආර්ථික සංකීර්ණ ප්‍රශ්න සාර්ථකව විසඳීමට අපගේ රාජ්‍ය යාන්ත්‍රණයට හැකියාව දක්ෂකම තියෙනවා. කියලා අපිට ප්‍රශ්න වෙන නැගෙන. අතීතයේ සාර්ථක වෙන්නේ ප්‍රශ්න විසඳලා දෙනවා. මේ වගේ ප්‍රශ්න. හරි? එතකොට උපාය මාර්ගික සැලැස්මක් අවශ්‍යයි. අපිට අතීතයේ වෙනත් රටවල් මෙවැනි ගැටලු විසඳු ආකාරය ගැන අපි ඉගෙන ගත යුතුයි. අපි තනියම හදන්න ඕනේ නැහැ ගොඩක් දේවල්. අපි බොහෝ වෙලාවට මේ අපිටම ඇති වෙච්ච ප්‍රශ්නයක් නෙමෙයි මේක. මේක අතීතයේ සිද්ධ වෙච්ච ප්‍රශ්න. මේවා ඊයේ පෙරේද වෙච්ච ඒවා නෙමෙයි. අතීතයේ නොඑක ආකාරයේ විවිධ ප්‍රශ්න ලෝකෙ තිබිලා තියෙනවා. ඒ වලින් අපි ඉගෙන ගන්නවා. රජයේ ප්‍රමුඛතාවය නිවැරදිව හඳුනා ගන්නවා. බුද්ධිමතුන්ගේ සහයෝගය රජය ලබා ගන්නම ඕන මේ අවස්ථාවේදී. හරි? ඔවුන්ට යථාර්ථවාදී කාලසටහනක් දෙන්න ඕන. තොරතුරු දෙන්න.
පහසුකම් දෙන්න ඕනේ. ඒ වගේම ගෙවීම් කරන්න ඕනේ. බුද්ධිමතුන්ගෙන් නිකන් වැඩ ගන්න බෑ. හරි? ප්‍රශ්නේ තේරුම්ගෙන දීර්ඝකාලීන හා කෙටිකාලීන ක්‍රියාමාර්ග ඇතුළත් උපාය මාර්ගික සැලැස්මක් සකස් කර ගන්න ඕන. ඒක පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්නත් ඕන. ජනතාවගේ සහයෝගය ලබා ගන්නත් ඕන. මේක ඉතා වැදගත්. අපිට නිකන් උඩින් දාන්න බෑ. හරි මොකද අපි මේ ක්‍රියාත්මක කරා අපේ ජනතාවටයි මේක බලපන්. ජනතාවගේ සහයෝගය. හරි? ඉතාම වැදගත් වෙනවා මේකට. හරි? රජයේ නිසි සැලැස්මක් ඇති බවට ජනතාවගේ විශ්වාසය ලබා ගන්න. ඊට පස්සේ කැපවීමෙන් ඒ කරනවා කියලා පෙන්වන්න ඕන. එතකොට මිනිස්සු මේකට සහයෝගය දෙනවා. වංචාව, දූෂණය, හොරකම, නීතිය Tamanට ඕනෑ ලෙස නැමීම සම්පූර්ණයෙන්ම නතර කරන්න ඕන. මේ වැඩේ කරන්න නම්. එම සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූල්‍ය පහසුකම් අපිට විශාල වශයෙන් අවශ්‍ය වෙනවා. හරි? ඒව හොඳ කොන්දේසි මත අපිට සහයෝගය දක්වන රටවල් වලින් සහ වෙනත් ණය දෙන ආයතන වලින් ගන්න ඒ සැලැස්ම තුල යම්කිසි ක්‍රමවේදයක් හැදෙන්න ඕන. දැන් අපි රජය ගැන විශාල වශයෙන් කතා කරන්න යන්නේ නෑ. අපේ අද දෙවෙනි කොටස තමයි රජය ගැන කතා කිරීම නෙමෙයි අපි ව්‍යාපාර වශයෙන් මොනවද කරන්නේ කියලා. දැන් මම මේක ගැන කල්පනා කරා. මට අවශ්‍ය වුණා මේ ව්‍යාපාරකරණය කියන එක අපිට ගැළපෙන විදියට මේ කලාවට මේ කාලෙට ගැළපෙන විදියට නිර්වචනය කරගන්න ඕන කියලා. ඒ නිසා මේ සම්මන්ත්‍රණය කිරීමේ අදහසෙන් මම පොඩ්ඩක් කල්පනා කළා මට හිතුණා මේ විදියට අපි මේ ව්‍යාපාරකරණය නිර්වචනය කරගන්න ඕන කියලා. දුෂ්කර නව පරිසරයක් තුළ ඒ කියන්නේ අපි නිව් නෝමල් කියලා කියන්නේ. වෙනස් වී ඇති පාරිභෝගික අවශ්‍යතා. ඒ අපේ ආයතන ඇල්මක් දක්වන හෝ ඔබගේ ව්‍යාපාරය නිසා බලපෑමක් ඇති වෙන අයගේ අභිලාෂයන් හඳුනා ගැනීම. සහ ඔවුන්ගේ ප්‍රශ්න හොඳින් තේරුම් ගැනීම. සහ එම අවශ්‍ය සඳහා හොඳ විසඳුම් සපයන්නෙකු බව ඔවුන්ට දැනෙන්න පරිදි තම ව්‍යාපාර කටයුතු කරගෙන යාම තමයි අද ව්‍යාපාරකරණය කරලා කියන්නේ මේ රටේ මේ අවස්ථාවේ. ඉතා වැදගත්. අලුත් නිර්වචනයක් ඕන අපිට. අලුත් ඩිරෙක්ෂන් එකක් ඕන. ඒ කාලේ වගේ ලාභ ලැබීමම නෙමෙයි. සමාජය පවත්වා ගන්න ඕන, ආර්ථිකය පවත්වා ගන්න ඕන, අපි බෙදා හදා ගන්න ඕන. හරි? අපේ කොම්පිටිෂන් එකත් අපි රඳව ගන්න ඕන. හරි? අපිට පරිසරයට අපේ තියෙන දායකත්වය දෙන්න ඕන. රජයට අපිට ගෙවිය යුතු බදු ආදී අපි ගෙවන්න ඕන. හරි සමාජයට කළ යුතු දේවල් අපි කරන්න. මේ ඔක්කොම මේ ව්‍යාපාරකරණය කියන කොන්සෙප්ට් එක ඇතුළට දාගන්න ඕන මේ වැඩේ කරන්න. එහෙම නොවුනොත් අපි ආයෙත් යන්නේ අර මාර්ගෙමයි. මේ නියෝ ලිබරල් වාදයේ තුල තියෙන මේ බිස්නස් කියන එකට අලුත් අර්ථකථනයක් අවශ්‍යයි. සමහරවිටම අපිට ගැටලුවක් අපිට ඇති වුණා අපි දුෂ්කරයි අවිනිශ්චයක්පත් වෙනවා. හරි මුහුණ දුන් ගැටලු මෙන්ම අප මීට වඩා කවදාවත් මුහුණ දුන් නව සතුරෙක් ඉන්නවා. ඒක තමයි කොවිඩ්. මේක අවිනිශ්චිත නිසා අපි ඒක වැඩ කරන්න ඕන. සමහර ව්‍යාපාර වලට මේ කාලේ හොඳ වුණා. සුපර් මාකට් වල ඔසුහල් වලට විශේෂයෙන් දොස්තරලා හිතු ගණන් ආය කරන්න පටන් ගත්තා. හරි ටෙලිෆෝන් සබංග නිෂ්පාදකයන් මාස් නිෂ්පාදකයන් හෑන්ඩ් සැනිටයිසර් ඒ වගේම ඔන්ලයින් බිස්නස් වලට හැරිච්ච අයට විශේෂ ලාභ ඇති වුණා. නමුත් අනිත් ව්‍යාපාර වලට විශේෂ ප්‍රශ්න කීපයක් තියෙනවා. ව්‍යාපාර වශයෙන් අපි රටක් වශයෙන් අපි කතා කරේ දැන් ව්‍යාපාර වශයෙන්. විකුණුම් පාත වැටිලා, කොමිස් පාත වැටිලා අතීතයේ මෙන් ඔබට ගැටලු මගහරවාගෙන නිසා සීමිත සම්පත් ප්‍රමාණයක් තියෙන සම්පතුත් අඩු වෙලා වැටුප්සා ප්‍රතිලාභ සමග වැඩ සිදු වෙලා මම එක ව්‍යාපාරිකයෙක් සමග කතා කරා. හොඳ ව්‍යාපාරිකයෙක් ඇහුවා මගේ වයිෆ්ගේ කනකරු බඩ විකුණලා තමයි ගිය මාසේ මම පඩි ගෙවුවේ කියලා. එහෙම තත්ත්වෙන් තියෙනවා. හරි? ණය එකතු කිරීම දැඩි. අපිට ණය එකතු කරගන්න බෑ. අපි දුන්න ණය ව්‍යාපාරකරණයේදී අපේ කස්ටමර්ස්ලාට ප්‍රශ්න ඇතිවීම නිසා එයාට ගෙවා ගන්න බෑ. නව ගනුදෙනු කරන අපිට සොයා ගන්න බෑ. හැමදාම අපි කියනවා වෙළඳපොළ සම්බන්ධයෙන් අපි අලෙවිකරණය උගන්වනකොට අපි කියන දෙයක් තමයි නව ගනුදෙනු කරවන්න ඕන. මොකද අපෙන් යම්කිසි ගනුදෙනු කරන ප්‍රමාණයක් ඉබේම කොහොම හරි මොන හරි හේතු නිසා ගෙලවිලා යනවා. ඒ සඳහා අලුතෙන් හොයාගන්න ඕනේ. මේ හොයාගන්න අද මේ කාලේදී ලොකු අභියෝගයක්. වත්මන් ගනුදෙනුවන් කරන තබා ගැනීමත් අභියෝගයක්. මොකද එයාට ප්‍රශ්න තියෙනවා. එයා වෙන වෙන තැන් වලට යනවා. වෙන වෙන ඔෆර්ස් හම්බ වෙනවා. ඒ වගේ දේවල්. සැපයුම් කරන සතුටින් තබා ගන්න. සැපයුම් කරනකොට හරියට වෙලාවට ගෙවන්න. ඒතර අපිට ගෙවන්න පුළුවන් අපිට ආදායම් නැතුව. ඒ සතුටින් තියාගන්න පුළුවන්. එහෙමනම් අපි ඒක අපිට ලොකු ගැටලුවක්. බැංකු සහ සැපයුම් කරගේ සහාය අඩු වෙලා. බැංකු වලට ණය දෙන්න බෑ. බැංකු වලට අපිට LC එකක් කරන්න ඩොලර් දෙන්න බෑ. බැංකු වලට එක්ස්ටෙන්ෂන් කොච්චර දෙන්න පුළුවන්ද නැහැ. ඒවා ලොකු ප්‍රශ්න අපිට බලපානවා ව්‍යාපාරිකයෝ හැටියට. හරි සියල්ලන්ම ණය සීමා කරනවා. හරි රුපියල තවත් බාල්දු වෙන ඩොලර් හිඟේ වැඩි වෙලා අපි දන්නේ.
ඒ වගේම හොඳ සේවකයන් තබා ගැනීමත් ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. මම ව්‍යාපාරිකයෝ කීප දෙනෙක් සමග සාකච්ඡා කරපුවා. ඒගොල්ලෝ කියන සමහර හොඳ සේවකයෝ ඒගොල්ලන් ඉවත් වෙලා සමහර අලුත් බිස්නස් පටන් ගන්න, තමන්ගේම බිස්නස් පටන් ගන්න. විවිධ දේවල් වලට අද මිනිස්සු පැහැදිලි අස්ථාවර සංකීර්ණ තත්ත්වයන් යටතේ මිනිස්සු විවිධ තීරණ ගන්න ඔය හොඳ හෝ නරක වේවා ඒ ව්‍යාපාර වලට මේක බලපාලා තියෙනවා. ඒකට අපිට යම්කිසි ධනාත්මක චින්තනයක් අවශ්‍යයි මේකට. හරි අපි දුෂ්කර කාර්යවලදී සාමාන්‍යයෙන් අධෛර්යමත් වෙනවා. හරි අපේ මානසික සැලකිලි හරි ඉත චිත්ත වේග සෞඛ්‍ය අපේ ශාරීරික ධනාත්මක චින්තනයේ ඊටාම ප්‍රබල බලවේගයක් මේ අවස්ථාවේදී තත්වයට හොඳින් මුහුණ දෙනවා. හරි කොහොම හරි සාමාන්‍ය තත්වයට පත් වෙන්න වැඩ කරනවා. හරි වෛරස් ප්‍රභේදයන් කාලෙන් කාලයට වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා අපි සියලුම ආරක්ෂක පිළිපැදිය යුතු දේවල් කරන අපි 100% අපි වැක්සිනේෂන් කරත් අපිට සිද්ධ වෙනවා මේ ආරක්ෂිත පිළිවෙත මේ සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙතයන් ඉදිරියට ගෙන යන්න. එහෙම අපිට තියෙන්න ඕනේ ආකල්පම වෙනසක්. මේක අපි කරන්න. මේක මෙතනින් නතර වෙන්නේ නැහැ කියන හැඟීම මේ අපි වැඩ කරන්න අවශ්‍යයි ව්‍යාපාර වශයෙන්. ඒ නිසා ව්‍යාපාර වලටත් නව සැලැස්මක් අවශ්‍ය වෙනවා. අපි ආණ්ඩුවට නව සැලැස්මක් අවශ්‍ය වෙනවා කියවනේ. ව්‍යාපාර වලටත් නව සැලැස්මක් අවශ්‍ය වෙනවා. පළවෙනි කාරණා ඔබ ගෝලීය ආර්ථික ක්‍රමයේ පුරුකක් බව හිතන්න. මේ ගෝලික ආර්ථික ක්‍රමය අමුතු විදියකට ක්‍රියාත්මක වෙන්නේ විශේෂයෙන්ම අපි වගේ රටවල් වලට වාසිසාගත වෙළඳ සහ මූල්‍ය ක්‍රමයක් නෙමෙයි ලෝකේ පවතින්නේ. ඒකත් අපි තේරුම් ගන්න ඕනේ. රිෆරන්ස් වල කියවන්න, පොතපත කියවන්න, පොඩ්ඩක් YouTube එක කාර්යය බලන්න මොනවද කියන්නේ කියලා මේක. වෙනස් වී ඇති ආර්ථික සමාජ තත්ත්වය තම ව්‍යාපාරයට බලපෑ ඇති. තමන්ගේ පුද්ගලික ව්‍යාපාරයට කොහොමද බලපලා තියෙන්නේ? වෙනස් වී ආර්ථික සමාජ තත්ත්වය. ඇති වී තත්ත්වයට තම ව්‍යාපාරය ඇති වෙනස්කම් මොනවද වෙලා තියෙන්නේ? අපේ ඇතුලේ. මුදල් වලට මොනවද වෙලා තියෙන්නේ? ෆැක්ටරි වලට මොනවද වෙලා තියෙන්නේ? සේවකයන්ට මොනවද වෙලා තියෙන්නේ? ගනුදෙනු කරන්ට මොනවද වෙලා තියෙන්නේ? ඒ ගැන අවබෝධයක් අපට කටයුතු කරනවා. තම ගනුදෙනු සිදුවෙච්ච වෙනස්කම්, තරඟකාරයන්ට සිදු වෙලා තියෙන වෙනස්කම්, සපයනන් තුල තියෙන වෙනස්කම්, පවතින අලුත් තත්ත්වයටදී අපි අලුතෙන් ව්‍යාපාර ඉලක්ක සදාගත යුතුයි. අලුතෙන් ව්‍යාපාර ඉලක්ක සදා ගන්න ඕන. ඒ සඳහා අවශ්‍ය හොඳ උපාය මාර්ගයක සැලැස්මක් හදා ගන්න ඕන. ඒ ක්‍රියාත්මක කිරීම සඳහා විවිධ සම්පත් අපිට අවශ්‍ය වෙයි. ඒවා අපි ලබා ගන්න වෙනවා. එතකොට අලුතෙන් මේ අපි ලැබපු අත්දැකීමේ මොනවද ඉගෙන ගත්තේ? හැම සමාගමකම තියෙන්න ඕන හදිසි අර්බුද වලට මුහුණ දෙන අංශයක්. මේක අද මේ වෛරස් එක වෙන්න පුළුවන්, හෙට බැක්ටීරියාවක් වෙන්න, හෙට වෙනත් ස්වභාවික ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මනුස්සයා විසින් හදන ලද ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මේ ප්‍රශ්න තියෙනවා. හදිසි අර්බුද වලට කොහොමද මුහුණ දෙන්නේ? ඒ වලට ට්‍රේන් කරන්න ඕන මිනිස්සුන්. හරි. අපි ව්‍යාපාරයක් හැටියට අපේ අත්දැකීම මොකක්ද මේකෙන් ලැබපු අත්දැකීම? මේක අමතක කරනවද? නෑ. මේ වෙන දෙයක් නැවත සුදුනොත් අපි ලෑස්තිද? බොහෝ බෞද්ධාතික සමාගම් මේකට හරියට මොන දුන්නේ? ඒගොල්ලෝ ලෑස්ති. මේගොල්ලන්ට අත්දැකීම් තිබුණා. හරි. ඊට පස්සේ නිර්මාණක අදහස් ගොඩාක් ගේන්න වෙනවා. මිනිස්සු සමග කතා කරන්න, තමන්ගේ සේවකයෝ සමග කතා කරන්න, තමන්ගේ සප්ලයර් සමග කතා කරන්න, තමන්ගේ ගනුදෙනුකරුවන් සමග කතා කරන්න. කතා කරලා අලුත් අදහස්, අලුතෙන් කරන්න පුළුවන් දේවල් හරි කතා කරන්න. ගොඩක් අද තියෙන දක්ෂතාවය අපි ඩෙවලොප් කරපු දක්ෂතාවය මේ බිස්නස් එකට මේ තවත් බිස්නස් එකකට යොදවන්න පුළුවන්. ආදී නොඑක් දේවල් අපි සාකච්ඡා කරන්න ඕනේ, හිතන්න ඕන. හරි. මොනවද තරඟකාරයෝ කරන්නේ කියලා බලන්න. වෙනත් රටවල් වල අපි වගේ බිස්නස් කරපු අය මොනවද කරන්නේ කියලා බලන්න. හරි. එහෙම තමයි මේක අපි හරියට කරන්න. මූලික දේවල් හරියට කරන්න ඕනේ. මොන තත්ත්වයන් යටතේදී අපි ප්‍රසන්න ගානට ආදරේ අපි කතා කරන ඕන කෙනෙක් මම දිනුනේ මෙහෙමයි කියලා අපි වැටුනේ කොහොමද කියලා කතා කරන්න ගොඩක් අය කැමති නැහැ. නමුත් වැටුණු දේවල් වලින් අපි අවබෝධය ලබා ගන්න ඕන. එතකොට ඉක්මනින් විසඳුම් නෑ මේවට. හරි. අපේ සමහරවිට අපේ අතපසු වෙච්ච දේවල් මේ කාලේ හදාගන්න අපිට නිවාඩු තියෙනවා. හරි. අපිට යන්න පුළුවන් ඩිජිටල් කරන්නට අපිට විවිධ ආකාරයේ සොෆ්ට්වෙයාර්ස් පාවිච්චි කරලා අපේ කොස්ට් එක අඩු කරගන්න පුළුවන්. අපිට ලීන් මැනේජ්මන්ට් කියලා සිස්ටම්ස් තියෙනවා. ඒවා අපි පාවිච්චි කරනවා. අර පරණ විදියටම අපේ කොස්ට් එක තාමත් තියෙනවා. ආදී නොඑක් දේවල් අපිට කතා කරන්න වෙනවා. හැබැයි කලබල වෙලා වැඩක් වෙන්නේ නැහැ. හරි. බුද්ධිමත්ව සැකසුරුවම් ආර්ථිකයේ ව්‍යාප්තිය ඇකිලින් අපි හැමදාම ඉගෙන ගන්නවා. අපේ ඉගෙන ගන්නකොට ගොඩක් අය ඩිග්‍රී වලට ඉගෙනගෙන ඇති ups and downs කියලා. ඒවා වෙනවා. ඒවා අපි විශ්වවිද්‍යාලේ යනකොට නම් ඉතින් අපි ඉගෙන ගත්තා විතරයි. නමුත් දැන් අපිට දැනෙනවා මේ. දැනෙනකොට තමයි අමාරු. හරි. වියදම් අඩු කිරීම ඉතාම වැදගත්. වියදම් අඩු කිරීම සමහරලාට අපිට පාඩු ලබන බිස්නස් එකක් සම්පූර්ණයෙන් විකුණලා දාන්න වෙනවා. විකුණලා දාලා ඒකේ තියෙන ණයතුරුස් ගෙවන්න වෙනවා. මේ අවස්ථාවේ. අපිට හැමදේම බදාගෙන ඉන්න බෑ. හරි. ඒ නිසා අපි හරියට අවබෝධයෙන් කටයුතු කරන්න ඕන. වියදම් වැඩි නම් ඒ වියදම් අඩු කරගන්න. බැංකු කරුවන් සමග කතා කරන්න. පරණ පොලියම ගෙවන්න ඕනේ නැහැ. පරණ විදියටම ගෙවන්න ඕනේ. ලෝන්ස් රීස්ට්‍රක්චර් කරගන්න පුළුවන්. හරි. විවිධ ආකාරයේ පහසුකම්නුත් තියෙනවා. ඒවා ගැන පොඩ්ඩක් සාකච්ඡා කරන්න. මේ ඔබේ සමාගමට පමණක් නෙමෙයි කාර්ය මණ්ඩලයේ අයටත් අපිට කියන්න ඕනේ තමන්ගේ පුද්ගලික වියදම් අඩු කරගන්න කියලා. මොකද ඒගොල්ලෝ වියදම් තවම පරණ විදියට දෙනවා. ඒගොල්ලෝ අපින් ගොඩක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. හරි. ඒ නිසා ඒවත්
විශ්ලේෂණය කරගන්න. අලාභයක් නොලබා ව්‍යාපාරය පවත්වා ගැනීම තමයි වැදගත්ම වෙන්නේ මේ අවස්ථාවේදී මුල කාලේදී. ඒ නිසා අපි පුළුවන් තරම් අලාභයක් නෙ දැන් ගොඩක් පෝටල් අපි දැන්නා. ඒගොල්ලෝ අලාභයක් නොලබා ව්‍යාපාර පවත්වා ගන්න තමයි ඔය හොස්පිටල් එක සම්බන්ධ වෙලා කටයුතු කරන්නේ. අපි මිල අඩු කරලා මේ වෙලාවේ හරියන්නේ නැහැ. හැමදාම මොකද මිල අඩු කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. හරි අපිට සේල්ස් වැඩි කරගන්න නම් මිල අඩු කිරීමේ සීමාවක් තියෙනවා. ඒ එතනින් එහාට අපි මිල අඩු කරලා වැඩක් වෙන්නේ නැහැ. ඉතින් අරුබුදයෙන් ලෝකෙ මිදෙනවා කියලා මගේ විශ්වාසයක් තියෙනවා. හරි ඔබෙත් විශ්වාසයක් තියෙනවා. වර්තමානයේ අරුබුදයෙන් ලෝකෙ මිදෙන්නදී බොහෝ බලාපොරොත්තු තියෙනවා. විවිධ රටවල් වලින් අද වැක්සින් හදලා තියෙනවා. වැක්සින් හැමදෙනාම ගහගෙන යනවා. මේ වැක්සින් වල සාර්ථකත්වය අපි දකිනවා. ඉතින් ඒ නිසා මේ කොවිඩ් කියන කතන්දරේ අපි මිදෙන්න පුළුවන්. හරි. එහෙම ලොකු විශ්වාසයක් තියෙනවා දකින්නවා අපි. ඒ නිසා අපිට බලාපොරොත්තු තියාගන්න පුළුවන්. ඉතින් අනිත් පැත්තට අපි හරි දේ කරන්න රජයේ සහයෝගය දෙන්න හරි දේ කරන විට වැරදි දේ කරන විට අනිවාර්යයෙන්ම ඊට විරෝධය දක්විය යුතුයි. අලුත් යෝජනා නිවැරදි යෝජනා ඉදිරිපත් කරන්න. ජාති ආගම් කරුණු මත තීරණ ගන්න එපා. ඒක තමයි ලොකුම ප්‍රශ්නේ අපේ රටේ තියෙන. ඒක අමතක කරලා දාන්න අපි සියලු දෙනාම මේ රටේ ප්‍රවැසියෝ හරි රටක් ලෙස එකමුතු කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. මේ සම්බන්ධයෙන් කරුණු කාරණා හිතලා බලපුවම ඔබටත් විවිධ ಜಾති ආගම් වල සංස්කෘතියන් තියෙනවා. ඒවා හරි හෝ වැරදි කියන්න එපා. ඒවට ගරු කරන්න. ඒක තමයි වැදගත් වෙන්නේ මේ සමාජය තුළ. අපිට ප්‍රශ්න ඇති කරගන්න බෑ. කෝරේ පිටට මරේ තවත් වචනයක් සිංහලෙන් තියෙනවද දන්නේ නැහැ. ඒකටත් පස්සේ ප්‍රශ්නයක් ඇති කරගන්න එක මම දන්නේ නැහැ. ඒක ඇති කරගන්න හොඳ නැහැ. හරි. එකිනෙකාට සහයෝගය දක්වන්න. නැති බැරි අයට කිහිප වතාවක් උදව් කරන්න. එකපාරක් නෙමෙයි කිහිප වතාවක් උදව් කරන්න. එහෙම නැත්නම් මේ සමාජයේ මේ කාලෙදී ගෙනියන්න බැරි වෙනවා. ඉතින් අවසාන වශයෙන් අපේ ලොකුම වගකීම හැටියට මම දකින්නේ love Sri Lanka. love this country. right? ඔබේ රැකියාව, ඔබේ පවුල, ඔබේ සමාගම සහ ඔබේ රට ඔබටයි තියෙන්නේ. හරි. ඒ සඳහා ඔබ ආදරයෙන් හැඟීමකින් වැඩ කටයුතු කරොත් ඔබට මේ තියෙන ප්‍රශ්න වලට මුහුණ දෙන්නත් ධෛර්යය ලැබෙනවා. අපි ගාව දෙන විවිධ වෙනස්කම් වලින් අමතක කරලා ඒ ඔක්කොම අයින් වෙලා මේ කතන්දරේ හරියට කරන්න පුළුවන් වෙනවා. ඉතින් සෑහෙන වෙලාවක් මම කතා කරා. ඔබගේ කාලයට ස්තුතියි. ඉතින් ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් මා කියපු දේවල් පිළිබඳව හෝ තවත් මොන හරි මේකට එඩිට් කරන්න ඔබට ආසාවක් අවස්ථාවක් තියෙනවා නම් ඒක තමයි මේ අවස්ථාව. over to you Mr. සේනරත්න. මේ අපි මැක්සල් රන්සිංහ මහත්මයාට අපේ ආයතන වෙනුවෙන් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මේ මහත්මයාගේ කාලය වැය කරලා අද මේ සම්මන්ත්‍රණයේ සහභාගී වෙලා අපි කොහොම හරවත් කොහොම සරල විදිහට දැනුවත් කළාට ප්‍රශ්න කිහිපයක් ඇවිල්ලා තියෙනවා මහත්මයා මේ chat box එකේ. එකක් තමයි what sort of policy decisions the government should take in addressing all the issues you have raised, because certain financial policy decisions taken by the government don't seem to have any relevance in addressing the main issues, but based on some other unknown reasons. If you can please enlighten. මම හිතන්නේ සෑහෙන අවසාන කොටසදී මේ සම්බන්ධව දැනුවත් වුණා. තව පොඩ්ඩක් මහත්මයාට ඇඩ් කරන්න ඕන නම් මේකට. හොඳයි. හොඳ ප්‍රශ්නයක්. ඒක බොහොම සංකීර්ණ ප්‍රශ්නයක්. රජයේ ගත යුතු ප්‍රතිපත්ති මොකක්ද? රජයට තියෙන ප්‍රතිපත්තිමය තීරණ ගන්න. රජයට ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සඳහා මම කිව්වා වගේ මේ ඉෂුව එක හරියටම අවබෝධ කරගන්න. මේක ආර්ථික ප්‍රශ්නයක් පමණක් නෙමෙයි. මේක ඊට වඩා ලොකු ප්‍රශ්නයක්. ආර්ථික සමාජ කියන දෙකම ඇතුළත් කරගෙන විසඳිය යුතු ප්‍රශ්නයක්. ඒ නිසා ඔබ කියන කතාව හරි. ෆිනෑන්ෂල් කියන්නේ එක ඩිරෙක්ෂන්ස් තියෙනවා. ඒකයි මම මුලදීම කියන්නේ ජෙනරලි මට හරි අමාරුයි කියන්නේ මේකට මේකයි උත්තරේ කියලා. ජෙනරලි කියන්නේ මේක හොඳට හොයලා බලන. ඒ කියන්නේ පැය ගණන් අවුරුදු ගණන් අරගෙන නෙමෙයි හොඳ විද්වත් මඩුල්ලකින් හරි මේ සබ්ජෙක්ට් මේ ප්‍රශ්නය හොඳට තේරුම් අරගෙන අපිට අවශ්‍යයි උපාය මාර්ගික සැලැස්ම. ඒ සැලැස්මේදී ඔබ කියනවා වගේ මේ අඩුපාඩු තියෙනවා නම් ඒ අඩුපාඩු නොවන විදියට මේක සාකච්ඡා කරලා හැම කෙනෙක්ම සාකච්ඡා කරන්න අවශ්‍යයි. හරි? ඒ සාකච්ඡා කරලා හැබැයි තීරණ ගන්නත් ඕන ඉක්මනට. අතගගා ඉන්න පුළුවන් ක්‍රමයක් නෙමෙයි මේක. හරි? ඒ නිසා ඔබ කියන කතාව මම සම්පූර්ණයෙන්ම අගය කරනවා. ඒකට අපි දායක වෙන්න ඕන අපි පුළුවන් විදියට ෆයිනෑන්ෂල් පැත්තෙන්, සෝෂල් පැත්තෙන් හරි අපි රජයක් හැටියට ලොකු විශාල වගකීමක් තියෙනවා. විශාල ප්‍රඥාවක් තියෙන්න ඕන මේ නායකත්වයට මෙවැනි සම්බන්ධ මේ වගේ ප්‍රශ්නයක් විසඳන නිසා ඒ අත්දැකීමේ දක්ෂකම නැත්නම් ඒ දක්ෂකම අත්දැකීම තියෙන
ලංකාවේ හෝ වේවා පිටරට හෝ වේවා කොහේ හෝ වේවා ඉන්න පුද්ගලයන් මේකට සම්බන්ධ කරගෙන මේක හරියට ස්ටඩි කරලා අපේ රටේ ඉදිරි අනාගතය වෙනුවෙන් හොඳ සැලැස්මක් හදලා ඒක පැහැදිලිව මිනිසුන්ට දක්වලා මෙන්න මේකයි මාර්ගය. මේකේ අමාරු තමයි. නමුත් අපි යන්න ඕන මේ මාර්ගය කියන එක හරියට කියන්න ඕන. ඒක තමයි ඩිරෙක්ෂන් එක. තවත් පොඩි සංකීර්ණ ප්‍රශ්නයක් තියෙනවා. How are we expecting to address to the balance of payment in new normal? balance of payments අපි දැන් balance of payment එකේ මූලික එක තැනක අපි ඉන්නවා. අපි ගොඩක් imports restrict කරලා තියෙනවා. හරි. imports වලට සීමාවන් පනවලා තියෙනවා. එක ක්‍රමයක්. balance of payment කියලා ගත්තොත් අපේ තියෙනවානේ trade account and service account කියලා දෙකක්. trade account එකේ අපි දකින්නේ මේ එල්ලිය හැකි වාන් අපි කියන tangible goods එහෙම නැත්නම් එල්ලිය හැකි භාණ්ඩා සේවා භාණ්ඩ හැමදාම අපි එතන තියෙන්නේ අපේ මේ හිඟයක් තියෙන. ඉතින් අපි මේ පැත්තෙන් අඩු කරගන්න පුළුවන්. විශේෂයෙන් අපි කියමු දැන් කාර් අඩු කරලා තියෙනවා, වෙනත් දේවල් අඩු කරලා තියෙනවා, සීමා වඩවල තියෙනවා. අනිත් පැත්තට අපි එක්ස්පෝර්ට්ස් වැඩි කරගන්න ඕන. ඉතින් මේකත් ලොකු ප්‍රශ්නයක්. මොකද අපිට කියන්න බෑ අපි ඉම්පෝර්ට් සම්පූර්ණයෙන්ම අඩු කරලා කෙනෙකුට කියන්න බෑ අපේ බඩු විතරක් ගන්න කියලා. මේ අතරතුර බැලන්ස් එකක් තියෙනවා. යම්කිසි බැලන්ස් එකක් තියාගන්න ඕන. අපි බොහෝ වෙලාවට අපි දැන් මේ විවෘත කියලා වචන දාගෙන දිනා මේවට අපි කියන විවෘත ආවෘත මේ වචන දාගෙන දිනා මේවා හරියට මේ විවෘත කිරීම කියන එකේ බොහෝ ප්‍රශ්න ඇති වුණා මේ අපේ මේ 2000 කියන්නේ 1900 ගණන් වල 1970 ගණන් වල ජී.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුවෙන් අපි ඔක්කොම යම් දේවල් අපි හදා තිබුණේ. නමුත් ඒවා ඔක්කොම අමතක කරලා අපි වෙනත් එකකට ගියා. අපේ දිනේවා කඩා වැටුණා. එහෙම කරන්න අවශ්‍ය නැහැ. අපේ රටේ හදන්න පුළුවන් දේවල් අපි හදා ගන්න ඕන. හරි අපි රිකාඩෝගේ කම්පැරටිව් තියරි වගේ ඒවා ගොඩක් කතා කරලා තිනවා මේ ඉකොනොමික්ස් කරනකොට. හරි. නමුත් අපිට පාස්ටුවෙන් අපිට දක්ෂතාවයේ තියෙන දේවල් අපි හදා ගන්න ඕන. අපිට ලේසියෙන් හදා ගන්න පුළුවන් කොස්ට් එක අඩු ඒවා අපි හදා ගන්න. ඒවා හදන්න පුළුවන් ඒවත් පිට රටින් ගෙන්න ආවොත් කවදාකවත් ඔය බැලන්ස් ඔෆ් ට්‍රේඩ් එක අපිට බැලන්ස් කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් අපි අනිත් පැත්තට අපේ සර්විස් account එකකින් හරි අපි විශාල වශයෙන් ණය වලට ගෙවන තත්වයක් ඇති වෙලා තියෙනවා. ඉතින් ණය නැවත වාරයක් රීස්ට්‍රක්චර් කරගන්නත් අවශ්‍යයි. ඒ වගේම සර්විස් account එකට පාදක වෙන ලේබර් අපි ගොඩක් පිටරට යවන ලේබර් ස්කිල් ලේබර් හැටියට යවා ගන්න අපිට හැකියාවක් තියෙන. ඒක long term plan එකක් අපිට තියෙන්න ඕන. හරි. එහෙම කරොත් හරි එක්ස්පෝර්ට්ස් අපි එක්ස්පෝර්ට් ඔරියන්ටේෂන් කියන එක පිළිබඳව අපිට දැන් ප්‍රශ්න ගොඩක් තියෙනවා. මොකද මේක අවුරුදු ගාණක් කරලා අපි ෆේල් වෙලා තියෙනවා. හරි. ෆේල් වෙලානේ දැන්. අපි ඉස්සර අපි කරේ ඉම්පෝර්ට් සබ්ස්ටිටියුෂන්. ඒකත් ෆේල් වුණා. ඒතර මේ දෙක අතර අපි බැලන්ස් එකක් හදාගන්න ඕනේ. ඒක තමයි කියන්නේ අර උපාය මාර්ගික සැලැස්ම හරියට හදාගන්න අපිට කළ යුතු දේ නොකළ යුතු දේ අපිට අර ඉංග්‍රීසියෙන් කියන we need to have our priorities. What to import, what to manufacture here, and also what we can export. Can we compete in very very competitive environments in the other countries? අපිට පුළුවන් ඒවා දෙන්න. අපේ දක්ෂතාවය අපේ unique selling propositions තියෙනවා සමහර ඒවාවල. ඒවා අපි හරියට අවබෝධ කරගන්න ඕනේ. ඒක අපි කරගන්න ඕන දෙයක්. එහෙම නැත්නම් දැනට යන විදිය පිළිබඳ අපි දකිනවා. ඉතාමත්ම අඳුරු චිත්‍රයක් තියෙන එතන. ඒක අපි හදාගන්න ඕන. ඒක මට උත්තරයක් නැහැ. එකපාර මට ඇනලයිස් කරන්න විතරයි පුළුවන්. I'm not an economics into that extent, but this is my idea. මම දන්නවා කාල වේලාව දැන් ගොඩක් ඉල්ල තියෙන්නේ. නමුත් තව එක ප්‍රශ්නයක් තියෙනවා මම දැන් අපි ඒකත් අපිට අත්දැක කරගන්න පුළුවන් වෙයි. ඒක අහනවා මේ what is your view on export of imported tea blended with 30% Ceylon tea? I think මේ ළඟදී ආපු කතාවක්. ඔව් ඊ පෙරේදා මම කියන්නේ අපිට තිබුණා මේ uniqueness එක. Right? Sri Lanka is having a unique product. Sri Lankan tea, right? We never said blended with other products. මේක එක පැත්තකින් dilution එකක් වෙනවා අපේ brand name එක. එක පැත්තකින් dilution එකක් වෙනවා. අනිත් පැත්තෙන් අපේ මේ cost එක වැඩි වීම නිසා අපේ tea වලට world market එකේ competition එකට මුහුණ දීම සඳහා මේක කරනවාද කියලා මම දන්නේ නැහැ. අරින් අඩු කොට ගෙනල්ලා අපේ තියෙන හොඳ තේ කලවම් කරලා විකිණීම තුල සමහරවිට ඒක වෙන්න පුළුවන් උපාය මාර්ගය. නමුත් ඒ උපාය මාර්ගය ආපස්සට හැරෙන්න තියෙන chances වැඩි කියලා මට හිතෙනවා. හරි. ඒ අපේ නම මේ අවුරුදු ගාණක් අපි තියාගත්ත brand name එක හානි වුණොත් මේ තියෙන ක්‍රියාමාර්ගය
මම හිතන්නේ මේ ගණ්ඩ යන ක්‍රියාමාර්ගය භයානක වෙන්න පුළුවන්. That's my idea. It's up to the tea trade to get into a more in-depth discussion and propose the government the correct action. මැක්ස්වෙල් මහත්තයා මම හිතන්නේ දැන් කාල වේලාව ගොඩක් ඉක්මන ගිහින් නිසා මම හිතන්නේ අපි දැන් එතනින් මේක සමාප්ත කළොත් හොඳයි කියලා. මම නැවත වරක් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. අද අපි ආරාධනා අපි අරගෙන මේ වෙබිනාර් එකට සහභාගී වෙලා ඔබතුමාගේ දැනුම අපිත් එක්ක බෙදා හදාගත්තට ගොඩාක් chat box එකේ ආවා මේ ඔබතුමාගේ මේ සාකච්ඡාව බොහොම සරලයි බොහොම විවිධ විදිහට ඒගොල්ලන්ට ඒ දැනුම ලබා දුන්නා බොහොම කෙටි කාලයක් ඇතුළත කියලා ඒ ගැන අපි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා නැවතත් අපි තව දවසක් මේ විදිහම වෙබිනාර් එකකින් හම්බ වෙනතුරු අද සහභාගී වෙච්ච සියලුම දෙනාටත් මම ස්තුතිවන්ත වෙනවා සහභාගී වෙලා දැනුම ලබා ගත්තා නම් ඒක තමයි අපේ අභිප්‍රාය මම හිතනවා ඒක සාර්ථක වුණා නම් අපිත් මේ වෙබිනාර් එකෙන් ජයග්‍රහණය කරනවා ඒ මතය තියාගෙන අදට අපි සමුගමු බොහොම ස්තුතියි good night බොහොම ස්තුතියි thank you මා සමග මෙතර වෙලා හිටියට මම දන්නවා ඊටම අමාරු වාර්තාවයක් පැය ගානක් එකට ඉන්න එක මම හිතන්නේ ඔබට යම්කිසි ඉන්ට්‍රස්ට් එකක් තිබුණා නම් ඔබ ඉන්න ඇති thank you very much for SLAAQP and thank you very much Udita Mr. Udita Senaratna for moderating. Thank you very much again for Mr. Naresh Pirish and also your exco to have this kind of thing and having me in your program. Thank you so much. Wish you all the best. Thank you. That's our website. Please visit the website and you can get all the details. It will be published in our website very soon. And thank you very much and enjoy the rest of the evening. Thank you for your participation again. Bye.